අපි O level අපි දැන් O level වෙනකන් අපි ඉගෙන ගත්තේ සාමාන්‍යයෙන් අපි ඉදිනදා ජීවිතයේ දකින දේවල්, පරිසරයේ දකින දේවල්, අපිට ජීවත් වෙන්නට අවශ්‍ය දේවල්, ඒ වගේම දැන් mathematics, science ඒ වගේ subjects, ඒ වගේ අර අපිට ඉදිනදා ජීවත් වෙද්දී අවශ්‍ය කරන දේවල් ටිකක් තමයි අපි විශේෂයෙන්ම ඉගෙන ගත්තේ. ඒත් එක්කම විවිධ ක්‍රියාකාරකම් මගින් අපේ නායකත්වයේ පෞරුෂය වර්ධනය කරන්න, පිරිසක් එක්ක වැඩ කරන්න, ඒ හැඟීම් හැම දෙයක්ම වර්ධනය කරන්නට ඒ සාමාන්‍ය පෙළ දක්වා අවස්ථාව තිබුණා. ඉන් අනතුරුව විශේෂයෙන්ම අපි සාමාන්‍ය පෙළින් පස්සේ කතා කරන විවිධ අංශ ගණනාවක් තියෙනවා. ඒතර මේ අංශ ගැන කතා කරනවා නම් විශේෂයෙන්ම මම කැමති මේ විදිහට මේ දේවල් හඳුන්වලා දෙන්න. අපි හැමෝම දන්න ප්‍රධානම ඊළඟ ඉලක්කය තමයි බොහෝ දෙනෙක්ගේ අපි කියනවා GCE level, එහෙම නැත්නම් advanced level විභාගේ, එහෙම නැත්නම් උසස් පෙළ විභාගේ. ඉතින් බොහෝ දෙනෙක් තෝරගන්න විකල්පය තමයි O level වලින් අනතුරුව උසස් පෙළ හදාරන්නට. ඉන් අනතුරුව තවත් අද වෙනකොට විශේෂයෙන්ම ලංකාවේ තවත් බොහෝ ඔප්ෂන්ස්, එහෙම නැත්නම් තවත් අපිට විවිධ මාර්ගයන් අපිට උදා වෙලා තියෙනවා. O level විභාගයෙන් අනතුරුව කෙලින්ම අපිට උපාධි පාඨමාලාවක් පවා හදාරන්නට අවස්ථාව අපිට ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ කොහොමද O level වලින් O level විභාගයෙන් අනතුරුව කොහොමද උපාධි පාඨමාලාවක් හදාරන්නේ? ඒ වගේම ඉන්න අනතුරුව අපිට ඔන්න අවශ්‍යතාවය තියෙනවා නම්, එහෙම නැත්නම් හැකියාව තිබෙනවා නම් professional courses ඔයගලන් අහලා ඇති යම් professional courses තියෙනවා. අපි කියනවා accounting පැත්තට ගොඩක් අපි කියන සීමා කියලා, එහෙම නැත්නම් chartered කියන බොහෝ වර්ගයේ විභාග තියෙනවා. ඉතින් ඔබට හැකියාව තිබෙනවා මේ විභාග වලට මුහුණ දෙන්නටත්, ඒ ඔස්සේ ඉදිරියට ගමන් කරන්නට. ඒ වගේම vocational training අපි කියනවා වෘත්තීය පුහුණුවක් ලබාගෙන ඒ අනුව තමන්ගේ ජීවිතය සකසා ගන්නටත් විවිධ ක්‍රියාමාර්ග එළඹිලා තිබෙනවා. ඉතින් මේ ක්‍රියාමාර්ග අතරින් ඉතාමත් වැදගත් වෙන ක්‍රියාමාර්ග දෙකක් විශේෂයෙන්ම මේ A level විභාගයේ, එහෙම නැත්නම් උසස් පෙළ විභාගයේ කොහොමද හරි මාවත තෝරගන්නේ? ඒ වගේම අපිට O level විභාගයෙන් අනතුරුව අපිට හැකියාවක් තිබෙනවා නම් හොඳ විශ්වාසනීය සහ හොඳ ස්ථාවර පිළිගත හැකි අපේ අනාගතයේ සරු කරන හොඳ මාර්ගයක් තියෙනවා නම්, අපේ දියුණුවට උදා වෙන මාර්ගයක් තියෙනවා නම් මේ උපාධි පාඨමාලාවක් ඔස්සේ ගමන් කරන, එහෙම නැත්නම් මේ ඩිග්‍රී කෝස් එකක් ෆලෝ කරන්න, ඒ ඔස්සේ අපි ඔබට කරුණු ඉදිරිපත් කරන්නට අද දවසේ බලාපොරොත්තු වෙනවා. හොඳයි, එහෙමනම් දිල්ෂන් මහත්තයා අපි ආරාධනා කරමු අපේ විශේෂ සම්පත්දායිකාවට අපි මේ විශේෂයෙන්ම මේ A level විභාගේ කොහොමද, එහෙම නැත්නම් උසස් පෙළ විභාගේ කොහොමද අපි සබ්ජෙක්ට්ස් සිලෙක්ට් කරගන්නේ සහ ඒ ඔස්සේ තිබෙන දේවල් පිළිබඳව දැනුවත් කරන්නට අපි ඒට ආරාධනා කරනවා. හරි, බොහොමත් ස්තුතියි ડોක්ටර්. ඉතින් අපි ඊළඟට අපේ කතිකාචාර්යවරු හැටියට අපි කතිර මදුලට සම්බන්ධ වෙන්නේ ජාතික අධ්‍යාපන ආයතනයේ, ඒ කියන්නේ NI National Institute of Education ආයතනයේ සහකාර කතිකාචාර්ය ප්‍රියක් වෙන අදීපා ප්‍රේමරත්න මහත්මිය අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. එතුමිය ඇත්තටම මේ ඊ타මත්ම හුඟක් හොඳ පළපුරුද්දක් ඇති මහත්මියක්. ඉතින් එතුමාට අපි ආරාධනා කරනවා ඔබ දැමට මේ උසස් අධ්‍යාපනයේදී, ඒ කියන්නේ උසස් විශේෂයෙන්ම A level විභාගයට A level වලට විෂයන් තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු කාරණා රාශියක් එතුමිය විසින් දැන් ඔබ මත කතා කරන්න යන්නේ. ඉතින් මහත්මිය ඔබතුමිට මම ආරාධනා කරනවා. එතුමිය ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් LNB ආයතනයෙන් අද දවසේ පිළිගන්නවා. ඉතින් එතෙන්දී විශේෂයෙන්ම අපි එතුමියගෙත් අවවාද අනුශාසනා ඇතුව අපි විශේෂයෙන්ම මේ A level විභාගයට මේ අදාළ තොරතුරු අපි කොහොමද හොයාගන්නේ? හරියටම මොකද්ද ස්ථානය මේ ගැන හරි නිවැරදි තොරතුරු ලබා ගන්න තැන කියන කිව්වොත් විශේෂයෙන්ම මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉබ්බඩවියට ගිහිල්ලා ඒ විශේෂයෙන්ම මේ A level විභාගයේ සම්බන්ධයෙන් තියෙන 2016 මේ 13 වෙනි අපි කියන්නේ මේ සර්කියුලර් එක ඒ අනුව තමයි මේ සියලු කරුණු අපි සම්පාදනය කළ තිබෙන්නේ. ඉතින් ඔබටත් පුළුවන් මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ moi.gov.lk කියන ඒ වෙබ් අඩවියට ගිහිල්ලා ඒ සර්කියුලර්ස් කියන ඒ කොටසට ගිහිල්ලා ඔබ මේ 2016 13 අංක 13 දරන මේ සර්කියුලර් එක ඔබ හොයාගත්තොත් ඉතින් ඔබට පුළුවන් මේ පිළිබඳ තොරතුරු හොයාගන්න. හොඳයි, එහෙනම් දීපා මහත්මියට අපි ආරාධනා කරනවා. බොහොම ස්තුතියි ඩොක්ටර් තිලක්. ආයුබෝවන් ඔබ සියලු දෙනාටම. ඔබලෝ දැන්
අපොස සාමාන්‍ය පෙළ නැත්නම් O level exam එක ඉවර වෙලා රිසල්ට්ස් ඇවිල්ලා ඊට පස්සේ දැන් හැමෝම බලාගෙන ඉන්නේ තමන්ගේ අනාගතය ඉස්සරහා සාර්ථක කරගන්න කොහොමද මොන විදිහ අනාගතයක්ද තෝරගන්නේ කියන එකට පළවෙනි පියවර තියන්න. ඒ අනුව ඔයගොල්ලෝ හැමෝම දැන් ඩොක්ටර් තිලක් අතරදී ඔයගොල්ලන්ට පැහැදිලි කරා මූලිකවම ලංකාවේ තියෙන අධ්‍යාපන සුසුකම මේ කියන්නේ අපිට සාමාන්‍ය පෙළ නැත්නම් O level ඉවර වෙලා ළමෙක් ඇත්තටම ලංකාවේ ළමෙක් විදිහට ඕඩිනරි සාමාන්‍යයෙන් A level exam එක තමයි තෝරගන්නේ. මම කතා කරන්න යන්නේ අන්න ඒ සම්බන්ධයෙන්. එතකොට ඔයගොල්ලෝ O level ඉවර වෙලා රිසල්ට්ස් ඇවිල්ලා දැන් ඔයගොල්ලෝ A level වලට සුදුසුකම් ලැබලා තියෙනවා නම් ඇත්තටම ඔයගොල්ලන්ට මෙතනදී minimum 6 passes with 3 C passes ඒ කියන්නේ සාමාන්‍ය S passes 6ක් එක්ක C passes 3ක් තියෙනවා නම් ඔයගොල්ලෝ A level වලට qualify වෙලා තියෙනවා කියලා එතනදී කියන්න පුළුවන්. ඒ අනුව එතකොට ඒත් එක්කම ඔයගොල්ලෝගේ mother tongue එක විදිහට සිංහල tamil language එකත් එක්ක mathematics English කියන subjects දෙකත් අනිවාර්යයෙන්ම සමත් වෙලා තියෙනවා. ඒකෝට තමයි ඔයගොල්ලෝ A level වලට qualified වුණා කියලා සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ඉංග්‍රීසි මීඩියම් එකෙන් කවුරු හරි ඉගෙනගෙන තියෙනවා නම් O level වෙනකන් එතකොට එයාට ඒ වගේම මේ ඉස්සරහට ඉංග්‍රීසි මීඩියම් වලින් කරනවා නම් අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි වලට A පාස් එකක් තියෙන්න ඕන ඉංග්‍රීසි මීඩියම් වලින් ඉස්සරහට යනවා. ඒ වගේම A level ක්ලාස් එකට ඇවිල්ලා පළවෙනි වාරය දෙනවා ඔයගොල්ලෝ තෝරගෙන තියෙන සබ්ජෙක්ට්ස් වෙනස් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ ඇත්තටම ඉස්කෝලවල වල මේක allow කරන්නේ නැහැ. විශේෂම අවස්ථාවල ඇරෙන්න ගොඩක් වෙලාවටම පළවෙනි ටර්ම් එකේ විතරයි ඔයගොල්ලන්ට සබ්ජෙක්ට් එක තෝරගන්න දෙන්නේ. ඒ වගේම 80%ක් පැමිණීම තියෙන්න ඕන කියලා දැනට අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් දැනට සර්කියුලර් එකේ සඳහන් වෙනවා. හරි. ඊළඟට අපි ගත්තොත් එහෙම දැනට ලංකාවේ තියෙන ඇඩ්වාන්ස් ලෙවල් එක්සෑම් එක මේ වගේ සබ්ජෙක්ට් ස්ට්‍රීම් 5ක් යටතේ තමයි තියෙන්නේ. ඉස්සරහදී දැනට ඇත්තටම කරිකියුලම් රිෆෝම්ස් මේ දවස්වලත් කතා කරනවා. ඒ කියන්නේ 2023 වල කරිකියුලම් රිෆෝම් එකක් වෙනවා. ඊට පස්සේ 2028 වල වගේ A level වලත් කරිකියුලම් රිෆෝම් එකක් වෙයි. එතකොට මේ සබ්ජෙක්ට් ස්ට්‍රීම්ස් ටිකක් වෙනස් වෙනවා. දැනට තියෙන විදිහට මේ කරිකියුලම් රිෆෝම් එක විදිහට මේවා තමයි තියෙන සබ්ජෙක්ට් ස්ට්‍රීම්. එතකොට ඕගොල්ලෝ කොමර්ස් ස්ට්‍රීම් එකේදී කොමර්ස් ස්ට්‍රීම් එකෙන් A levels කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම mathematics වලටයි වගේම කොමර්ස් නැත්නම් business studies කියන subjects දෙකට at least C pass එකක් අවම වශයෙන් C pass එකක් තියෙන්න ඕන. ඒ වගේම business statistics කියන subject එක තෝරගන්නවා නම් ඔයගොල්ලෝ කොමර්ස් ස්ට්‍රීම් එකේ ඉගෙන ගන්න. එතකොට ඔයගොල්ලන්ට mathematics වලට B pass එකක් තිබිලා තියෙන්න ඕන. හරි. ඊළඟට ඔයගොල්ලන්ට දැන් සබ්ජෙක්ට් සිලෙක්ට් කරගන්නේ කොහොමද කියලා කතා කරොත් එහෙම කොමර්ස් ස්ට්‍රීම් එකේ ඇත්තටම ප්‍රධාන වශයෙන්ම මේ කොමර්ස් කොමන්ලි පාවිච්චි කොමර්ස් ස්ට්‍රීම් එකේ තියෙන සබ්ජෙක්ට්ස් තමයි accounting, business studies, economics කියලා කියන්නේ. ඊට අමතරව මේ වගේ බාස්කට් එකක් දීලා තියෙනවා. සබ්ජෙක්ට්ස් 11කින් බාස්කට් එකක් දීලා තියෙනවා. ඒ බාස්කට් එකෙන් එක සබ්ජෙක්ට් එකක් තෝරගන්න පුළුවන්. අර මුලින් සඳහන් කරලා තියෙන සබ්ජෙක්ට්ස් දෙකක් එක්ක ඕනනම් එකක් අයින් කරලා ඉගෙන ගන්න පුළුවන්. එක්සැම්පල් එකක් විදිහට accounting, economics එක්ක business statistics කරන්න පුළුවන්. එහෙම නැත්නම් accounting, business studies එක්ක IT කියන සබ්ජෙක්ට් එක කරන්න පුළුවන්. ඒ වගේ තමයි common stream එකේ subjects select කරගන්නේ. ඒ වගේම අපි දන්නවා physical science stream එක අපි කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ maths කරනවා කියලා. එතකොට physical science stream එක නැත්නම් maths කරනවා නම් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම mathematics වලට A pass එකක් තියෙන්න ඕන. ඒ වගේම science වලට at least B pass එකක් තියෙන්න ඕන. ඊළඟට අපි physical science stream එකේ subject select කරනවා නම් main subjects විදිහට combined mathematics, physics, chemistry කියන තුන ගන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලන්ට basket එකේ basket එකක් offer කරලා නැහැ. අනික් streams වල තියෙන subjects වලින් අවශ්‍ය subject එකක් තෝරගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ අයිති වෙන්නේ physical science stream එකට නෙවෙයි අතරම common stream එකට කියලා එකක්. හැබැයි ඔයගොල්ලන්ට එතනදී
හොඳ සබ්ජෙක්ට් එකක් තෝරගත්තොත් ගොඩක් හොඳ ඩිග්‍රීස් වලට යන්න පුළුවන්. එක්සැම්පල් එකක් විදිහට ඔයගොල්ලෝ කම්බයින්ඩ් මැත්ස් ෆිසික්ස් එක්ක ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි නැත්නම් IT කියන සබ්ජෙක්ට් එක තෝරගත්තොත් එහෙම එතකොට කම්බයින් කරලා එතනින් ඔයගොල්ලන්ට ගොඩාක් අවස්ථා විවර වෙනවා මේ ඉස්සරහට උසස් අධ්‍යාපනය ලබන්න. ඒ වගේ තමයි මෙතනදී සබ්ජෙක්ට්ස් තෝරා ගැනීමක් තියෙන්නේ. ඊළඟට බයොලොජිකල් ස්ට්‍රීම් එක නැත්නම් ඔයගොල්ලෝ බයෝ කරනවා කිව්වොත් එහෙම මෙතනදී මිනිමම් රික්වයර්මන්ට් එක වෙන්නේ සයන්ස් කියන සබ්ජෙක්ට් එකට A පාස් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම මැතමැටික්ස් වලට at least B පාස් එකක් තියෙන්න ඕනේ. එතකොට මෙතනදීත් අර වගේම තමයි ඔයගොල්ලන්ට මේන් සබ්ජෙක්ට්ස් තමයි බයොලොජි, ෆිසික්ස්, කෙමිස්ට්‍රි, ඇග්‍රිකල්චර්. එතකොට ඇග්‍රිකල්චර් කරනවා නම් ඔයගොල්ලන්ට බයොලොජි, කෙමිස්ට්‍රි එකක් තමයි ඇග්‍රිකල්චර් කරන්න වෙන්නේ. අර වගේම තමයි ෆිසිකල් සයන්ස් ස්ට්‍රීම් එකේම වගේම තමයි මෙතනදී බයොලොජි, ෆිසික්ස් එක්ක ඕනනම් IT වගේ එකක් කරන්න පුළුවන්. නැත්නම් ඒ වගේ ඕනම සබ්ජෙක්ට් එකක් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඉස්සරහා අධ්‍යාපනය ලබන්න, ඒ කියන්නේ ඩිග්‍රී එකකට යන්න, යුනිවර්සිටි එකක ඒ වගේ සිලෙක්ට් කරගන්න පුළුවන් විදිහට කම්බයින් කරලා ඉගෙන ගන්න පුළුවන්. බයොලොජි, ෆිසික්ස්, IT වගේ ඔප්ෂන් එකකටත් යන්න පුළුවන්. right මේ මම කිව්වේ common stream with physical science or biological science subject stream එක ගැන මෙතනදී කියනවා. දැන් මෙතනදී මේ වගේ physical science subject stream එකත් එක්ක අර මම කිව්ව විදිහට combine කරලා ගන්න පුළුවන්. ඒ වගේම biological science stream එකත් එක්ක subject combination එකක් විදිහට යන්න පුළුවන්. එතකොට හැබැයි කියන්නේ එතකොට ඔයගොල්ලෝ results එන්නේ common stream එකක් කියන එකක. එතනදී ඔයගොල්ලෝගේ district rank එක, island rank එක වගේ එක වෙනම තමයි එන්නේ common stream එකේ. හැබැයි ඔයගොල්ලන්ට මේ subject combination වලින් ඉස්සරහට තියෙන higher education වලට ඒක බාධාවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර engineering සහ medicine කියන දෙකට යන්න විතරක් ලංකාවේ නම් physical science නම් combined mathematics, physics, chemistry කියන subjects තුන compulsory. එතකොට medicine යන්න නම් ලංකාවේ biology, physics, chemistry කියන subjects තුන compulsory. ඒකට විතරයි එතනදී restrict වෙන්නේ. නැත්නම් අනික් ඕනම දෙයකට ඔයගොල්ලන්ට combine කරගෙන යන්න පුළුවන් ඉස්සරහා තියෙන විදිහට. අදාළ විදිහට. අදීප මහත්මිය ඇත්තටම අපි මම හිතන්නේ අපි අර මුල් අවස්ථාවේදීම කිව්වා අපි අර සර්කියුලර් එක ගැන මම හිතන්නේ අපි මේ අද සහභාගීලා ඉන්න ඔබ හැමෝම ඒ සර්කියුලර් එක ෆලෝ කරොත් ඔබට මේ ගැන මේ සබ්ජෙක්ට් කම්බිනේෂන් එකෙන් ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් විශ්වවිද්‍යාල ගැන විශේෂයෙන් මේ සර්කියුලර් එකේ සඳහන් වෙනවා. ඒ නිසා ඒක බොහොම දීර්ඝ සර්කියුලර් එකක්. අපි ඔබට ආරාධනා කරනවා මේ සර්කියුලර් එක හොඳට කියවන්න. ඒතකොට ඔබට හොඳ සබ්ජෙක්ට් කම්බිනේෂන් මේ හැමෝම දන්න නැති දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා බොහොම වැදගත් කරුණක්. ඒ නිසා ඔබේ ගුරුවරුන්ගෙන් අහන්න පුළුවන්. ඒ වගේම මේ සර්කියුලර් එක කියවලා බලලා මේ හොඳ සබ්ජෙක්ට් කම්බිනේෂන් එකක් ඔබට තෝරා ගැනීමේ හොඳ වටිනා අවස්ථාවක් තිබෙනවා. ඔව්. හරි. ඊළඟට අපි යමු ටෙක්නොලොජි ස්ට්‍රීම් එකට. ටෙක්නොලොජි කියලා ස්ට්‍රීම් එකක් තියෙනවා ඔයගොල්ලෝ දන්නවා. මෙතනදී ටෙක්නොලොජි ස්ට්‍රීම් එකේ මිනිමම් රික්වයර්මන්ට් වෙලා තියෙන්නේ. එතකොට මේකේ A B C කියලා තුනක් තියෙනවා ටෙක්නොලොජි ස්ට්‍රීම් එකේ වර්ග. එතකොට එතනදී එක ඒ කැටගරිස් වලින් තෝරගන්න පුළුවන් විදිහට තමයි තියෙන්නේ. ඒතර A කියන කැටගරි එකකින් නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම engineering technology or biosystem technology කියන දෙකෙන් කියන්නේ මේ දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම තෝරගන්න ඕන. ඒ වගේම B කැටගරි එක ගත්තොත් එහෙනම් ඒකේ තියෙන්නේ science for technology කියන subject එක. ඒක අනිවාර්යයෙන්ම technology stream එකේ ළමෙක් follow කරන්න ඕන. ඊට පස්සේ C කැටගරි කියන එකේ මේ economics, geography, home economics, English, communication and media studies, information and communication technology, arts, business studies, agriculture, accountancy කියන subject වලින් එකක් තෝරගෙන මේ ඉස්සරහ කරන කැටගරිස් දෙකෙන් එකත් එක්ක කරන්න පුළුවන්. ඊළඟට අපි යනවා ආර්ට් ස්ට්‍රීම් එකට. අර කිව්වා වගේ ඔයගලන්ට අර සර්කියුලර් එකෙන් මේ ගැනත් ගොඩක් විස්තර හොයාගන්න පුළුවන් කම්බයින් කරලා මොන වගේ ඩිග්‍රීස් වලටද යන්න පුළුවන් කියන එක ඒ සර්කියුලර් එකේ සඳහන් වෙනවා. ඊට පස්සේ ආර්ට් ස්ට්‍රීම් එක ගත්තොත් එහෙම මේ විශේෂයෙන්ම මේ ඉකොනොමික්ස් කියන සබ්ජෙක්ට් එක ආර්ට්ස් එක කරනවා නම් ඔයගලන්ට මැතමැටික්ස් වලට C එකක් ඕන වෙනවා. මේක තමයි විශේෂයෙන්ම සඳහන් කරලා තියෙන්නේ. එහෙම නැත්නම් අනික් ඒවාට එහෙම විශේෂයෙන්ම සඳහන් කරලා නැහැ සර්කියුලර් එක අනුව. ඊළඟට අපි ගත්තොත් එහෙම language subject එකක් කරන්න නම් අනිවාර්යයෙන්ම English language එකක් නම් එතනදී English language එකට A pass එකක් තියෙන්න ඕනේ. ඒ වගේම එහෙම නැත්නම් English literature කියන එකට C pass එකක් තියෙන්න ඕන. English literature කරනවා නම් ඒක තමයි විශේෂයෙන්ම සඳහන් වෙන්නේ. එතකොට මෙතනදී ආර්ට් ස්ට්‍රීම් එකේ සබ්ජෙක්ට් සිලෙක්ට් කරගන්නකොට සිංහල මීඩියම්, ඉංග්‍රීසි මීඩියම් කියලා දෙකක් තියෙනවා. මෙතන සිංහල මීඩියම් සබ්ජෙක්ට්ස් විදිහට මේ කියන logic, political science, geography,
business statistics, mass media, ඒ වගේම economics, religious studies, ICT කියන combinations තියෙනවා. මේ වගේන් තෝරගෙන කරන්න පුළුවන්. ඒ වගේම English medium විදිහට economics, business statistics, ඒ වගේම mass media, French, English literature, ICT කියන ඒ වගේ තියෙන ඒ තුනෙන් combine කරගෙන හදාරන්න පුළුවන්. ඒ වගේම අපි ගත්තොත් එහෙම ඇත්තටම ආර්ට් ස්ට්‍රීම් එකේ තමයි ගොඩක්ම සබ්ජෙක්ට්ස් ඔෆර් කරන්නේ. ඇත්තටම සබ්ජෙක්ට්ස් 60ක් විතර තියෙනවා. ඒතර ඕගොල්ලන්ට පුළුවන් ගොඩක් අර ටිකක් සර්කියුල් එක ටිකක් ෆලෝ කරොත් එහෙම හොඳ කම්බිනේෂන් එකක් තෝරගන්න පුළුවන්. ඇත්තටම ඉස්සරහට යන පාත් එක මොකක්ද කියන එක තෝරගෙනම ඕගොල්ලන්ට සබ්ජෙක්ට් සිලෙක්ට් කරගන්න පුළුවන්. මොනවද වැඩිපුරම අවස්ථාවන් තියෙන්නේ, රැකියා අවස්ථාවන්, උසස් අධ්‍යාපන අවස්ථාවන් මොනවද තියෙන්නේ කියලා තෝරගන්න පුළුවන්. මේක පොඩ්ඩක් හොඳට බැලුවොත් එහෙම. එතකොට මෙන්න මේ වගේ ඩිෆරන්ට් ඒරියාස් තියෙනවා. සෝෂල් සයන්ස් ස්ට්‍රීම් එකේ ගත්තොත් එහෙම සෝෂල් සයන්ස් සබ්ජෙක්ට්ස් ගත්තොත් එහෙම මේ ආර්ට් ස්ට්‍රීම් එකේ මෙන්න මේ වගේ සබ්ජෙක්ට්ස් 11ක් විතර තියෙනවා. සෝෂල් සයන්ස් ගත්තොත් එහෙම. එතකොට මෙතනදී අනිවාර්යයෙන්ම මේ සෝෂල් සයන්ස් සබ්ජෙක්ට්ස් වලින් at least එක සබ්ජෙක්ට් එකක්වත් ඔයගොල්ලන්ට මේ තෝරගන්න ඕන. ඒ වගේම මේ කැටගරි එකෙන් ඔයගොල්ලන්ට දෙකක් හරි ඒ වගේම ඕනම කියන්නේ තුනක් උනත් තෝරගන්න පුළුවන් මෙතන තියෙන social science subjects වලින්. එතකොට මේක මේ අර language subject එකක් ඉගෙන ගන්නවා නම් ඊට වඩා පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒක ඉස්සරහා තියෙනවා මම ඒ ගැන කියන්න. එතකොට religious and civilization subjects වගේ ගත්තොත් එහෙම මෙතනදී මේ විදිහට තියෙනවා Buddhist civilization වගේ ඔය වගේ subjects පහක් තියෙනවා. මේකෙන් හැබැයි ඔයගොල්ලෝ මේකේ religious subject එක කරොත් එimhe මේකේ civilization subject එක තෝරගන්න බෑ. ඒ වගේ පොඩි restriction එකක් තියෙනවා. ඒ අරෙන්න මෙතනදී ඔයගොල්ලන්ට මේ මෙතනදී එක subject එකක් හදාරන්න පුළුවන්. ඒ කියන්නේ the subject religious and civilization subjects වලින්. ඒ වගේම aesthetic subject ගත්තොත් එහෙම මේ arts, dancing, music, drama ඒ වගේ තියෙනවා. ඔයගොල්ලන්ට මෙතනදී ඕනම දෙකක් එකට තෝරගෙන subjects දෙකක් එකට තෝරගෙන හදාරන්න අවස්ථාවක් ලැබෙනවා. aesthetic subjects. language subject ගත්තොත් එහෙම මෙතන different categories තුනක් තියෙනවා. ඒතරම national language, classical and foreign කියලා categories තුනක් තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට මෙතනදී ඒ ඉහත කියන ලිස්ට් එකෙන් එක සබ්ජෙක්ට් එකක් හරි නැත්නම් සබ්ජෙක්ට්ස් දෙකක් හරි තෝරගෙන හදාරන්න පුළුවන්. එතකොට කියන්නේ ලැන්ග්වේජ් එකට මම කිව්වේ අතනින් වඩා අතනට වඩා පොඩක් වෙනස් වෙනවා කියලා කිව්වේ ඒකයි. ඔයගොල්ලන්ට මෙතනදී ඕනනම් මේ විදිහට ලැන්ග්වේජ් තුනක් වුණත් එකට තෝරගෙන හදාරන්න පුළුවන් ඒ ආකාරයෙන් එකට ගැලපෙන විදිහට. ඔව් එහෙමනම් අපි ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා එතුමියට. ඉතාමත්ම කාර්යබහුල අවස්ථාවක අපත් සම්බන්ධ වෙලා අපේ දරුවන්ව දෙමාපියන්ව සහ අනිත් සහභාගීලා ඉන්න හැම දැනුවත් කරන්නට සම්පූර්ණ වුණාට අපි එතුමියට ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා. බොහොමත් ස්තුතියි. සුබ අනාගතයක් ඔයගොල්ලෝ හැම දෙනාටම. බොහොමත් ස්තුතියි. ඒ අපි සම්බන්ධ වෙන ජාතික අධ්‍යාපන ආයතනයේ සහකාර කතිකාචාර්ය අදීපා ප්‍රේමත් මහත්මිය එතුමියට ඉතාමත්ම ස්තුතියි. ඉතින් ඇත්තටම දැන් අපි විෂයන් ගත්තාම මේ විෂයන් ගැන හොඳ දැනීමක් මම හිතන්නේ දුව දරුවන්ට අපිත් සමග සම්බන්ධ වෙලා හැම එක්කෙනාටම දැන් ලැබෙන්න ඇති කියලා අපි බලාපොරොත්තු වෙනවා. ડોક્ટર තිලක් කිව්වා වගේ ඒකට අදාළ විෂය නිර්දේශ අදාළ ඒ සර්කියුලර් එකත් හොඳට කියවලා හොඳට අධ්‍යයනය කරලා හොඳ තීරණයක් ගන්න කියලා අපි විශ්වාස කරනවා. දැන් ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා දැන් විෂයන් අතරින් දැන් මේ විෂය ධාරාවන් විෂයන් ගොඩාක් අපි එතුමිය පෙන්නුවා. ඒ ධාරාවන් අතරින් ඇත්තටම හොඳ ඊ타මත්ම අද කාලේ ඊ타මත්ම අවශ්‍ය කරන විෂයක් තමයි මේ ICT කියන විෂය. ඉතින් මේ විෂයන් අතර මේ ICT විෂයක් හැටියටත් නැත්නම් විෂය ධාරාවක් හැටියටත් නැත්නම් ඉදිරි අනාගතයේදී රැකියාවක් හැටියටත් කොතරම් වැදගත් වෙයිද කියන එක අපි ගැන කතා කරන්න අපි ආරාධනා කරනවා. ඒ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය මංජුල සන්දිරිගම මහත්මයාටත් ඒ වගේම ડોક્ટર තිලක් චමින්ද මහත්මයාටත් ඒ සම්බන්ධයෙන් අපේ මේ දුවා දරුවන්ව දැනුවත් කරන්න කියලා. ඔව් දීෂන් මහත්මයා අපි ડોક્ટર සන්දිරිගම මහත්මයා මම හිතන්නේ මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්නවා. සන්දිරිගම මහත්මයාණනි. ඔව් මම හිතන්නේ ડોક્ટર සන්දිරිගම ගැන කියනවා නම් විශේෂයෙන්ම දැන් ICT
සබ්ජෙක්ට් ඒරියා එක ගත්තොත් ලංකාවේ විශේෂයෙන් දැන් එතුමන්ගෙන් අපි දැනගත්ත බොහොම වටින කරුණක් තමයි දැන් අපි A level වල දන්න දෙයක් තමයි ආර්ට් කොමර්ස් බයෝ ටෙක්නොලොජි වගේ ස්ට්‍රීම් තියෙනවා පහක්. ළඟදී තවත් අලුත් ස්ට්‍රීම් එකක් එනවා කියලා අපිට පොඩි ආරංචියක් ආවා. ඒ වෙනුවෙන් මහත් මෙහෙවරක් කරන මූලිකත්වයේ දරන බොහොම වැදගත් සම්පත්දායකයෙක් තමයි මංජුල සඳුරිකම කියන්නේ. ඉතින් අපි ආචාර්ය මංජුල සඳුරිකම මහත්මයාගෙන් අහමු මොකද්ද අලුත් පණිවිඩය මොකද්ද අතොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් අනාගතේ? සුළු තාක්ෂණික දෝෂයක් ඇති වුණා. තිලක් මට අන්තිමට ටික ඇහුන්නේ ඔව් අපි මම හිතන්නේ ඔබතුමාට ඇහෙනවා ඇති කියලා හිතනවා. අපි ඔබතුමාගෙන් ඇහුවේ මේ තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් බොහොම වටින කාරණාවක් කාරණාවකට ඔබතුමා සම්බන්ධ වෙලා ඉන්නවා. මොකක්ද මේ වටින කාරණේ අනාගතයේ අපි දරුවන්ට තමයි දැන් අපේ මේ ඔය මේ විෂය දාලා තියෙන අපේ මේ ඉංජිනේරින් හෝ මෙඩිසින් යන්න වගේ ඒ වගේ තියෙනවා වගේම ICT කියලා වෙනම විෂය ධාරාවක් අඳුන්වා දෙන්න යනවා ළඟදිම ඒක මේ ඒකේ මේ විෂය මේ මාලාව එහෙම සකස් කිරීමකට මම සහභාගී වුණා. ඒක මම හිතනවා මේ තව අවුරුද්දක ඇතුළත ඒක හඳුන්වා දෙයි කියලා. ඒකේ මම මේ කියන්න අදහස මේකයි. දැන් සමහරවිට ඕගලන්ට ඒක බලපාන්න නැති වෙයි. ඒ කියන්නේ ඒ තරමට ඒ ගැන මේ වැදගත්කමක් අපේ මේ NI එකෙන් දැකලා තියෙනවා. ICT කියන එක වෙනම විෂයක් ලෙස හඳුන්වා දීම. ඒ කියන්නේ ඔය ඉංජිනේරුවෙක් වීම, දොස්තර කෙනෙක් වීම වගේම ICT කියන එක වෙනම ඒ කියන්නේ වැදගත් වෘත්තියක් විදිහට හඳුන්වගෙන තියෙනවා සියලු දෙනාම. ඒ නිසා තමයි මම හිතන්නේ දැන් අපි දැක්ක ආර්ට් කොමර්ස් බයෝ ටෙක්නොලොජි ඔය හැම ස්ට්‍රීම් එකකම තිබ්බා ICT වලට තැනක්. ඒ කියන්නේ ඕනෑම සබ්ජෙක්ට් එකක් එක්ක ICT කරන්න chance එකක් දීලා තිබ්බා. ඒ කියන්නේ ඒ හැම ඕනෑම කියන්නේ ඒ මම හිතන්නේ එතනින්ම පිළිඹු වෙනවා මේ තොරතුරු තාක්ෂණය. එහෙම නැත්නම් මේ කම්පියුටර් සයන්ස් කියන ඒරියා එක කොයිතරම් අපේ ජීවිතයට අපේ අනාගතයට කොයිතරම් බලපාලා තියෙනවද කියන කාරණේ හොඳයි. එහෙමනම් අපි ඒ ඔස්සේ අද දවසේ තවත් බොහොම වැදගත් කාරණා රසක් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ප්‍රධාන වශයෙන් දැන් මේ තොරතුරු තාක්ෂණයේ සම්බන්ධයෙන් ඉන්න ප්‍රධාන සම්පත්දායකයෙක් හැටියට අපි ඔබතුමාගෙන් අපි දැනගන්න කැමති අපේ දරුවන්ට කොහොමද මේ තොරතුරු තාක්ෂණය එහෙම නැත්නම් මේ කම්පියුටිං සම්බන්ධ දේවල් එහෙම නැත්නම් විශේෂයෙන්ම මේ O level වලින් පස්සේ උන්ගේ අනාගතය තීරණය කරන්නේ කොහොමද කියලා අපි ඔබතුමාගෙන් දැනුමුතුකමක් ලබාගෙනට සමාවෙන්න ඕනේ. මගේ පොඩි මේ තාක්ෂණික ප්‍රශ්නයක් කියලා මේ හිටපු ගමන් මේ ලයින් එක පොඩ්ඩක් ඩිස්කනෙක්ට් වෙනවා. මම ඒ ගැන පොඩ්ඩක් ඔයගොල්ලන්ට දැන් මේ කියන්නම් ඇයි මේ ICT කියන එක ඔයගොල්ලන්ගේ ජීවිතේට බලපාන්නේ කියලා. එකක් තමයි ඉතින් ඔයගොල්ලන් දන්නා වගේ මේ සාමාන්‍යයෙන් මේ ඉගෙන ගන්නවා කියන එකත් අර තමන්ගේ විවාහය වගේ නිකන් ටිකක් ලයිෆ් ටයිම් ඩිසිෂන් එකක්. ඒ ගැන පොඩි වැරදීමක් වුණොත් එහෙම ඒක ටිකක් හදාගන්න අමාරුයි. ඒකට කොස්ට් එකක් යනවා. ඒක හන්දා තමුන්ගේ තීරණය හරියට කරන එක වැදගත් වෙනවා. මොකද A level වලින් තමයි ගොඩක් වෙලාවට මේ උසස් අධ්‍යාපනයේ අඩිතාලම වැටෙන්නේ. අනිවාර්යයෙන්ම ඔයගොල්ලන් අනිත් අය කියන දේවල් අහන්න ඕනේ. ඒ කියන්නේ වැඩිහිටියන්ට කන් දෙන්න ඕනේ. නමුත් ඔයාගේ අනාගතය තීරණය කරන්න වෙන්නේ ඔයාමයි. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවා වගේ you are your own architect. ඉතින් මේ A level කියන්නේ short term එකක්. නමුත් ඉතින් ඒකෙන් ඔයගලන්ට එන අඩිතාලම ඒක ජීවිතයේ තියෙන කල් තියෙන එකක්. අනිත් එක තමයි ඔය අපේ ජීවිතවල සාමාන්‍යයෙන් අපි ඇත්තටම මේ මොකක්ද මේ සන්තෝෂයෙන් කරන්න කියන එක සමහරවිට අපි දන්නෙත් නැහැ. ඒක හන්ද ඒක පොඩ්ඩක් අවබෝධ කරගන්න ඕනේ. සමහරවිට ගොඩක් වෙලාවට රැල්ලට යනවා. ඉතින් අපි සමහරට මේක කරන්න ඕනේ කියලා. නමුත් අර තමුන් කැමති එක හරියට අවබෝධ කරගන්න එක ඒක තමුන්ටුනත් හොයාගන්න ටිකක් කල් යන්න බැරි නේ. ඒක හන්ද ඉතින් කල්පනාවෙන් කරන්න ඕනේ. ඒක හන්ද අර නිකන් අපි කියන්නේ රැල්ලට යනවා කියන්නේ නැතුව පොඩ්ඩක් කල්පනාවෙන් තමුන් ආසදේ තෝරගන්න එක වටිනවා කියන එකයි මම මෙතනදි කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟ ස්ලයිඩ් එකට යන්න. තිලක් ඔව් සර් අපි ඒ කියන්නේ එතනදී අපි තවත් ඔව් මම ඊළඟ ස්ලයිඩ් එකට ගිහිල්ලා තියෙනවා. right. මෙතන ඔබතුමාට පේනවා ඇති කියලා හිතනවා. පේනවා. අනිත් එකට නම් මට ගියේ නෑ තාම. හොඳයි. මම හිතන්නේ ඔබතුමන්ගේ ඇත්තේ තාක්ෂණික දෝෂය. හරි එන්න දිගට තිලක් කරගෙන යන්නකො ඊට ටික නම්. ඔව් හොඳයි. ඇත්තටම විශේෂයෙන්ම දැන් මෙතනදී දැන් එතුමන් කිව්වා වගේ දැන් මේ අපි දැන් O level වලින් පස්සේ එහෙම නැත්නම් A level වලින් පස්සේ කුමන හෝ අපි අර අනාගතයේ
තීරණය කරන විශේෂයෙන්ම පාඨමාලාවක් තෝරාගනිද්දී අර මංජුල සඳරිගම ආචාර්ය මංජුල සඳරිගම මහතාණන් කිව්වා වගේ ඉතාමත්ම වැදගත් වෙනවා අපිට මොකද්ද කරන්න පුළුවන් සහ අපේ අනාගතයේ මේ පාඨමාලාව ඔස්සේ අපි හැදෑරුවොත් මොකක් වෙයිද කියන කාරණය හොඳ හැටි වටහාගෙන අපි අපේ අනාගත මේ පාඨමාලාව එහෙම නැත්නම් කෝස් එක අපි තෝරාගත්තොත් ඉතාමත්ම වැදගත් වෙනවා ඔබ A level subjects තෝරා ගන්නවා නම් සමහරවිට ඔබ කැමති වෙයි වෛද්‍යවරයෙක් වගේ කෙනෙක් වෙන්න. ඒක ඔබේ ඩ්‍රීම් එකක් වෙන්න පුළුවන්. හැබැයි අපි බැලුවොත් ඇත්තටම වෛද්‍යවරයෙක් වෙනවා කියන එක අපි දන්න ඇත්තම කාරණේ තමයි බොහොම සීමිත පිරිසකට ලැබෙන බොහොම තරගකාරී විභාගයකින් බොහොම සීමිත පිරිසකට ලැබෙන අවස්ථාවක්. ඉතින් එහෙමනම් අපි හැමෝම වෛද්‍යවරු වෙන්න උත්සාහ කරොත් අපිට එතෙන්දී යම්කිසි ආකාරයකින් අතරමං වෙන පිරිසක් ඉන්නවා. ඉතින් ඒ නිසා මේ ඇත්ත අපි තේරුම් ගන්නට ඕනේ. මම එක උදාහරණයක් විතරයි ගත්තේ. මේ අවස්ථාවේදී ඔව් අනිත් එක දැන් ඇත්තටම අපි ඔය ලංකාවේ තමයි ඉතින් මේ ඉංජිනේරුවෝ වෛද්‍යවරු මේ නීතිඥයෝ කියලා වෙන්නම ඒවා විතරයි රස්සා කියලා හිතාගෙන ඉන්නේ. නමුත් ඒක වෙනස් පිටරට. මොකද සමහරවිට මේ ICT වලින් ඊට වඩා හොඳ අනාගතයක් තියෙන රස්සා හොයාගන්නත් පුළුවන්. ඒක ඉතින් ගොඩක් වෙලාවට මේ මිනිස්සු තියෙන පොඩි වැරදි ආකල්පයක්. ඒක හන්ද ග්ලෝබල් සිටුේෂන් එක හිතලා බැලුවොත් මට හිතෙනවා ICT කියන එක ඊට වඩා ගොඩක් පළල් ඒ කියන්නේ ඕනම එකට මේ ලක් කරගන්න පුළුවන් මේ සබ්ජෙක්ට් එකක් වෙනවා. මොකද ඔය මෙඩිසින් ඉන්ජිනියරින් ගියා වුණා සමහරට ICT භාවිතා කරමින් තමයි ඉස්සරහට වකරන්න වෙන්නේ. ඉතින් ඒක හන්ද මේකේ පළල්කම අවබෝධ කරගන්න බෑ සමහරට ලංකාවේදී. ඒක හන්ද නමුත් අර ග්ලෝබල් හිතනවා නම් මේක බොහොම පළල් විෂය ධාරාවක් ඔය මේ ඉන්ජිනියරින් මෙඩිසින් වලට වඩා සමහරලාට මේ අවස්ථා තියෙන්නත් පුළුවන් ඒව කරොත්. ඔව් මම හිතන්නේ දැන් මේ කොරෝනා වදුරත් එක්ක ගත්තොත් මම හිතන ICT කියන දේ අපිට නැතුවම බැරි අංගයක් වුණාට දැන් අපි මේ කතා කරන Zoom මේ software එක application එක පවා දැන් මම හිතන අද ඒ භාවිතා නොකරන කෙනෙක් නැහැ. පෙර පාසල් දරුවාගේ ඉඳන් ආචාර්යවරයා මහාචාර්යවරයා දක්වා හැමෝම ජනාධිපතිතුමා දක්වා හැමෝම මුළු ලෝකෙම යපිලා ඉන්නවනේ මේ වගේ online technologies එක්ක. ඉතින් මේ වෙන මොනවත් නෙමෙයි මේ ICT. එහෙම නැත්නම් මේ computing technology. ඒතර එහෙමනම් මේ අපිට අලුත් දෙයක්, අමුතු දෙයක් නෙමෙයි. ඉතින් එහෙමනම් මම හිතන්නේ ඔබට ඉතාමත්ම වැටහෙනවා ඇති මේ ICT කියන ශ්‍රේෂ්ඨයේ තියෙන වටිනාකම. ඉතින් ඒතකොට එතෙන්දී අපි අර දකින්න මේ දරුවන්ගේ ඔය එහෙම නැත්නම් වැඩිහිටියන්ගේ දකින්න යම් ගැටලු තියෙනවා. ඒගොල්ලන් මේ අනාගත පාඨමාලාව තෝරාගනිද්දී බොහොම පටු විදිහට හිතලා එහෙම නැත්නම් කවුරු හරි කරන්නම් වාලේ කරලා අර මම මේ දේමයි කරන්න කියලා බොහොම පටු ආකල්පක ඉඳලා ඒගොල්ලන්ගේ A level විභාගයේ එහෙම නැත්නම් අනතුරු තියෙන දේවල් තීරණය කරනවා. එහෙම නැතුව බොහොම ඕපන් මයින්ඩඩ් ඉඳලා කරුණු කාරණා බොහොම පැහැදිලිව හොයලා බලන්න. මොකද්ද ලෝකේ ට්‍රෙන්ඩ් එක? එහෙම නැත්නම් මොනවද තියෙන හොඳ ඔප්ෂන්ස්? අපි මේක කරොත් මොකද්ද වෙන්නේ? අපි ඇත්තටම කියනවා නම් අද අපි පාසල් අධ්‍යාපනය ගැන බහුතරයකට යම් ආකාරයක විශ්වාසයක් බිඳ වැටලා කාරණා හින්දා හැබැයි අපිට තියෙනවා නම් හොඳ ඔප්ෂන්ස්. එතනින් එහාට යන්න හොඳ අපිට තියෙනවා නම් වෙන පාඨමාලා ඒවා කරන්න මම හිතන්නේ මේක හොඳ අවස්ථාවක් අපිට ඒ ගැන දෙවරක් හිතා බලන්න හොඳ අවස්ථාවක් කියලා අපි විශ්වාස කරනවා. හොඳයි. ඉතින් එහෙමනම් අපි දැන් තවදුරටත් මේ ICT වල කැරියර් ඔප්ෂන්ස් ගැන කතා කරද්දී මම හිතන්නේ ડોક્ટર සන්දිරිගම අපි කතා කරොත් දැන් ලංකාවේ මොන වගේ පාඨමාලාද මේ කම්පියුටර් සම්බන්ධ තියෙන කියලා විශේෂයෙන්ම රජයේ විශ්වවිද්‍යාලවල සහ පෞද්ගලික විශ්වවිද්‍යාලවල ලංකාවේ ඔව් තිලක් චමිත මහත්තයා මම මේ ස්ලයිඩ් එක මට ඇත්තටම පේන්නේ නැහැ. නමුත් මම දන්නවා මේ ස්ලයිඩ් එකේ තිබ්බ දේවල්. ඉතින් ඒක අනුව දැන් මේ ICT කියන එක හැම අංශයකම දැන් කියන්නේ මේ අපි ඉස්සෙල්ලා ගොඩක් වෙලාවට මේ ICT කියන එක අපි හිතේ මේක සපෝටිං සබ්ජෙක්ට් එකක් විතරයි. දැන් ඇත්තටම එහෙම සපෝටිං සබ්ජෙක්ට් එකක් නැතුව මේක ඇත්තටම තනිකර විෂය ධාරාවක් කියලා තියෙනවා. උදාහරණයක් වශයෙන් මැනේජ්මන්ට් ඉන් ICT. ඒ වගේ then computer science and technology, software engineering, information technology මේ වගේ මේ ඕනෑම ඊට අමතරව තනිකර ICT භාවිතා කරමින්ම මේ මැනේජ්මන්ට් වගේ එකක්. එක්ක accountancy. ඔව්. ඒ වගේ මේ ලොකු පළල් දේවල් වෙලා තියෙනවා. ඒක හන්දා ඉතින් මේක මේ ඇත්තටම ගැඹුර ඇත්තටම සමහරලාට අවබෝධ කරගන්න බැරි තරමට විශාල වෙලා තියෙනවා. ඉතින් ඒක හන්දා ගොඩක් වෙලාවට දැන් accountancy එතකොට engineering අරවා මේවා මොනවා කරත් මේ ICT සහ උදාහරණ mathematics උත් ඒ වගේ බලපානවා. ඒවා කරා නම් සමහරලාට තමුන්ගේ තියෙන මේ අවස්ථා බොහොම විවිධාකාර අවස්ථා තියෙන්න පුළුවන්. මම හිතන්නේ ලංකාවේ හැම විශ්වවිද්‍යාලයකම වගේ මේ තොරතුරු තාක්ෂණය සම්බන්ධ මේ පාඨමාලා සියල්ලක්ම අපි මේ අඩංගු කරගත්තේ ලංකාවේ තියෙන විශ්වවිද්‍යාලවල ඔෆර් කරන මේ ඩිග්‍රී කෝසස්. ඊට අමතරව පෞද්ගලික විශ්වවිද්‍යාලවල රැසක් ඔෆර් කරනවා.
ඉතින් ඒ නිසා මේ ICT කියන ශ්‍රේෂ්ඨයේ තියෙන ඒ වටිනාකම මම හිතන්නේ වඩාත්ම පැහැදිලි වෙනවා. ඒතර අපි දැන් ICT ශ්‍රේෂ්ඨයේ අපි අනාගතයේ තියෙන රැකියාව opportunities එහෙම නැත්නම් මේ job opportunities කරනවා නම් areas ගැන කතා කරනවා නම් සමහරට ඔබ programming එහෙම නැත්නම් ඔබ අර mathematics වලට දක්ෂ දරුවෙක් නොවෙන්න පුළුවන්. ඔබ graphic වලට එහෙම නැත්නම් මේ arts වලට දක්ෂ දරුවෙක් වෙන්න පුළුවන්. හැබැයි එතනදී ඔබ අර mathematics වලට දක්ෂ නැහැ කියලා ඔබට IT වල අවස්ථාවක් නැති වෙන්නේ නැහැ. මොකද ඔබට පුළුවන් graphic designer කෙනෙක්. එහෙම නැත්නම් මේ art එහෙම නැත්නම් music සම්බන්ධයෙන් එහෙම නැත්නම් යම්කිසි ආකාරයක design එකක් සම්බන්ධයෙන් වෙන විශේෂඥයෙක් වෙන්න පුළුවන්. මේ වගේ එහෙම නැත්නම් අපි හිතමු ඔබ commerce වලට කැමතියි කියලා management skills තියෙන දරුවෙක් කියලා හිතමු. ඒතර ඔබට පුළුවන් ඒ management කියන්නේ project එකක් මේ software project එකක් manage කරන්න, quality assurance කරන්න, එහෙම project එක analyze කරන්න. මේ වගේ අර බොහෝ අවස්ථා තිබෙනවා මේ තොරතුරු තාක්ෂණය තුල. ඉතින් මම හිතනවා ඊටමත්ම වැදගත් කාරණයක් මේ තොරතුරු තාක්ෂණය පිළිබඳව තියෙන ඒ මම්පෙත් තවදුරටත් හොයා බලන එක පිළිබඳව මම හිතන්නේ ඔබ දෙවරක් හිතලා බලන්න. ඊටමත්ම වැදගත් කරුණක් කියලා හිතනවා. විශේෂයෙන්ම හිතන ඔබට මෙහෙදී පේනවා ඇති මේ ඔස්සේ තිබෙන රැකියා අවස්ථා ඔබට පුළුවන් දැනට ලංකාවේ තියෙන විශේෂයෙන්ම රැකියා පිළිබඳව තියෙන වෙබ් අඩවි තියෙනවා. මේ වගේ පුවත්පත් දැන්වීම් තියෙනවා. ඔබ පොඩ්ඩක් බලන්න පුවත්පත් දැන්වීමක් අරගෙන වෙනත් රැකියා සාපේක්ෂව මේ රැකියා තිබෙන මේ ඔන්ලයින් එහෙම නැත්නම් මේ වෙබ් අඩවියක් අරගෙන බලන්න. ඒ වගේම පුවත්පතක් අරගෙන බලන්න. රැකියා ඔබ කම්පෙයාර් කරොත් එහෙම නැත්නම් රැකියා කීයක් තියෙනවද? IT ජොබ්ස් කීයක් තියෙනවද? ඒ වගේම අපි තුමු බයෝ වලට, කොමර්ස් වලට, ආර්ට් වලට තියෙන රැකියා ටික බැලුවොත් සහ ඒ ඉන් අනතුරු ලැබෙන opportunities ඒ වගේම salaries ගැන බැලුවොත් අනිවාර්යයෙන්ම මේ ICT කියන ශ්‍රේෂ්ඨයේ අවස්ථා රැසක් තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ ඉතාමත් විශ්වාසයෙන් යුතුව අපි අනුගමනය කළ යුතු පාඨමාලාවක් තමයි මේ IT ශ්‍රේෂ්ඨය කියන එක. මම හිතන්නේ ඉතාමත් ඕනෑකමින් යුතුව අපි ඔබ හැමතෙම මේදී පසක් කරසින්. ඉතින් ආචාර්ය මංජුල සම්දිරිගම මැතිතුමන්ට ඉතාමත් අපි ස්තුතිවන්ත වෙනවා. අද මේ අපේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා අපි හැමෝටම ඉතාමත් වැදගත් කරුණු රසක් අපිට බෙදා හදා දුන්නට ඉතාමත් ස්තුතියි. බොහොමත්ම ස්තුතියි ඩොක්ටර් තිලක්. ඒ අපිත් එක්ක සම්බන්ධ වුණේ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය මංජුල සන්දිරිගම මහත්මයා. මම හිතන්නේ එතුමා කැනඩාවේ ඉඳලා අපිත් එක්ක මේ සම්බන්ධ වුණේ. ඉතින් බොහොමත්ම ස්තුතියි එතුමාට මෙවැනි කාර්යබහුල වෙලාවකදී එතුමා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉතා වැදගත් කරුණු කාරණා රාශියක් අපිත් එක්ක බෙදා හදාගත්තට. මම හිතන්නේ අපේ දුවදරුවන්ට මේ කරුණු කාරණා ඉතාමත්ම වැදගත් වෙන්න ඇති කියලා අපි බලාපොරොත්තු වෙනවා. හරි, බොහොමත්ම ස්තුතියි. ඊළඟට අපි යනවා දැන් ජපානයේ ICT පාවිච්චි කරන විදිය, භාවිතා කරන විදිය ගැන අපි පොඩි දැනීමක්, අපි පොඩි දැනුවත් කිරීමක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ජපානයේ සිටින මේ සාර්ථක, කියන්නේ ශ්‍රී ලාංකික වෘත්තිකයෙක් මේ බුද්ධිමත්ව විෂය ශාස්ත්‍රයන් තෝරා ගැනීම වැදගත්කම ගැන නැත්නම් ඒ සම්බන්ධ ඇති වාසි පිළිබඳව සැබෑ ජීවිතයේ අත්දැකීම් හුවමාරු කරගන්න යන්නේ එවැනි අවස්ථාවකදී අපි ඉතාමත්ම ආදරයෙන් ආරාධනා කරනවා මේ ඇඩම් ඉනෝවේෂන් ආයතනයේ, ජපානයේ ඇඩම් ඉනෝවේෂන් ආයතනයේ CEO කෞශල් වවුල්ගල් මහත්මයාට එතුමාගේ මේ එක්ස්පීරියන්ස් එක අපිත් එක්ක ෂෙයා කරගන්න කියලා අපි ඉතාමත්ම ආදරයෙන් ආරාධනා කරනවා. ඔබතුමාට වවුල්ගල් මහත්මයා. Okay, thank you Dilshan. මම පොඩි ප්‍රසන්ටේෂන් එකක් ක්ලාස් එකකට ඔයගොල්ලොන්ට එක්ක කතා කරන්න. මම හිතනවා ඒක මම ඉංග්‍රීසි වලින් කරන එක හොඳයි කියලා. ඒක නිසා මම ඇත්තටම ඉංග්‍රීසි වලින් ලෙක්චර් එක කරන්නේ. ඒ වුණාට මම මේ අතරින් පතර සිංහල මේ පාවිච්චි කරනවා. මට ඇත්තටම මගේ ටොපික් එක තමයි මම කතා කරන්නේ why should I consider an IT career and why Japan? Okay, so very good evening to all of you. My name is Kaushal and I am the CEO of a company called Adam Innovations Company. So Adam Innovation is a digital transformation company. I will explain what is digital transformation. I think today we talk a lot about ICT or IT. I think IT is actually in Japan and most of the other countries, IT is kind of an old term that we use. But today we talk about digital more than IT.
So I will explain why it is that, and then I will also explain about, why digital technology is important. And also, I think Dr. Sandrigama explained about this IT or ICT is actually, used by many industries today, including healthcare, agriculture, manufacturing. So whatever the field that you are going to choose, my advice also use IT, use digital technologies, and learn about them. So therefore, I'm going to explain my, personal experience, what is going on in Japan, and then why you need to choose Japan for your IT career. Okay, thank you so much. So first of all, about our company, what we do is we are a digital transformation company. Digital transformation means we help many Japanese companies to transform their business into digital. It doesn't matter what is the area that they're in. It can be agriculture, it can be healthcare, it can be manufacturing, it can be logistics, transportation. So every industry today is actually undergoing a huge digital transformation. So, every company need to embrace digital technologies, because with digital technologies, you can do much better, and you can provide more better customer experience, and then you can get more scalability to expand your business. And also you can understand your customer behavior, and then you can provide more focused service to them. So ඒ කියන්නේ ඩිජිටල් කියන දැන් අපි ඇත්තටම ICT කියලා අපි ලංකාවේ කතා කරාට ICT කියන එක ඇවිල්ලා අපි third industrial revolution එකේ වචනයක්. අපි දැන් ගොඩක් වෙලාවට අපි කතා කරන්නේ ඩිජිටල් කියන එක. මම පොඩ්ඩක් ඒක එක්ස්ප්ලেইন කරන්නම් ඔයගලන්ට ඉස්සරහට මොකද්ද මේ ඩිජිටල් සහ ICT කියන එක වෙනස කියලා. ඒ වුණාට ඩිජිටල් එකේ බේස් එක ඇත්තටම අපි ගන්න ICT වලින්. ඒක නිසා ගොඩක් තාමත් අපි පාවිච්චි කරන්නේ IT කියලා. ඒකේ වරදක් නැහැ. ඒ වුණාට ඔයගොල්ලෝ ඩිජිටල් කියන දේ පොඩ්ඩක් තේරුම් ගත්තා නම් හොඳයි කියන එක මම ඇත්තටම මුලින්ම කියන්න කැමතියි. එතකොට අපේ කම්පැනි එක මම ඔයගොල්ලන්ට කිව්වා ඩිජිටල් ට්‍රාන්ස්ෆෝමේෂන් කම්පැනි එකක් කියලා. අපේ කම්පැනි එක ඇත්තටම මුලින්ම ස්ට්‍රැටජි consulting company එකක් විදිහට පටන් අරගෙන Japanese companies වලට help කරා global expand කරන්න. ඒ අතරතුර අපි හිතුවා මේ digital technologies කියන එක තමයි ඉස්සරහට ගොඩක් මේ important කියලා. ඒක නිසා අපි ඇත්තටම global IT park කියන IT park එක පටන් ගත්තා. So we started global IT park in 2016. Mainly, inviting foreign IT companies to come to Japan and then work with Japanese companies. So we invited Sri Lankan companies, Indian companies, and today we have 12 IT companies working and doing digital projects by hand in hand with Japanese companies. So this is the inauguration of the global IT park. So let me start the topic, and before that, I want to explain about little bit about this industrial revolutions. Today we talk about we are in the fourth industrial revolution, and before talking about fourth industrial revolution, let me explain little bit about what are the three industrial revolution that we passed in our history. මම කතා කරන්න යන්නේ මේ ඉන්ඩස්ට්‍රියල් රෙවොලූෂන්ස් ගැන. අපි ඉන්ඩස්ට්‍රියල් රෙවොලූෂන්ස් තුනක් පහු කරලා දැන් අපි හතරවෙනි ඉන්ඩස්ට්‍රියල් රෙවොලූෂන් එකේ ඉන්නේ. මම හිතන්නේ ඒක ඔයගොල්ලෝ මුලින්ම තේරුම් ගන්න ඕනේ. ඔයගොල්ලෝ ඉස්සරහට මොකද්ද කරන්න කියන එක ඩිසයිඩ් කරන්න. මොකද ඔයගොල්ලෝ දැන් O level කරලා A level කරන්න ඉන්න දරුවෝ විදිහට ලෝකේ ලොකු වෙනසක් වෙනවා මේ දවස්වල. තව අවුරුදු වැඩි කාලයක් යන්නේ තව අවුරුදු 2-3කින්. ඔයගලන්ට දකින්න පුළුවන් වෙයි සෑහෙන ලොකු changes ගොඩක් වෙනවා ලෝකේ. මම ඒ ගැන පොඩි explanation එකක් කරන්න කැමතියි මුලින්ම. මේ industrial revolution කියන මේ theme එක use කරලා. So let me explain about the industrial revolution. The one that was started in Britain in 1784
mainly in the first industrial revolution, as you may know, the main point was actually the mechanical engineering, steam power engine. And then this is where the mechanical engineering started. And then that actually moved to US. And then the electrical power and the mass production was introduced. People like Henry Ford were one of the key initiator of this, second industrial revolution. And this is where this, the mass production appear Lanka Strama Vibhajana කියලා අපි ඔක්කොම එක්කෙනෙක් කරන්නේ නැතුව කොටස් දැන් අපේ garment factory එකකට ගියොත් එහෙම ඔයගොල්ලන්ට තේරෙනවා starting point එකේ ඉඳන් end point එකට කොටස් විදිහට කඩලා ශ්‍රම විභජනය කළා තමයි කරන්නේ. So that was the second industrial revolution part. And then from there we move into the third industrial revolution. This is where the electronics and information technology started, IT. So in third industrial revolution, especially Japan became one of the key countries in this transformation. This is where the Japanese bubble economy started. Companies like Sony, Panasonic, Canon, Sharp, so many companies actually became the key, key icons in the world. But if you talk today, those names are not much heard. And today we talk about totally different companies, for example, like Uber, Tesla, those kind of companies, Facebook, Apple, Google, and those are the companies that mainly drives the fourth industrial revolution. Okay, so let me explain about what is fourth industrial revolution, because this is very key point that you need to understand if you want to really think about your future career. Now, as I told you, digital technologies basically changed the game, and it basically changed every industry. So මේ digital fourth industrial revolution එකට අපි කියනවා digital revolution එකක් කියලා. මේ digital revolution එකේ තියෙන විශේෂත්වය තමයි මේ ඒක ඇවිල්ලා මේ හැම technology එකක් එක්කම මේ combine වෙනවා. It's a fusion of technologies. එතකොට digital technology එකයි physical technology එකයි biological technologies එකතු වෙනවා. We call is a kind of merging, converging of technologies. එතකොට මේක තමයි මේකේ තියෙන ගොඩක්ම වැදගත්කම. ඉතින් අර ඉස්සෙල්ලා ડોක්ටර් සඳරිගම කිව්වා වගේ ඉස්සරහට ડોක්ටර්ස් ලගේ ජොබ් එක වෙන්නේ ගොඩක් වෙලාවට මේ patients ලගේ මේ data බලලා මේ කියන්නේ patients ලගේ දේවල් හොයලා මේව කරන එක නෙමෙයි. ඊට වැඩි ඒගොල්ලන්ගේ root cause කොහොමද identify කරගන්නේ කියලා data analytics වගේ models වලින්. ඉතින් අනිවාර්යයෙන්ම ડોක්ටර් කෙනෙක් වුණත් ඉස්සරහට data ගැන අවබෝධයක් නැත්නම් Tamanට ඉස්සරහට තමන්ගේ career එක කරගන්න අමාරුයි. ඉතින් ඒ වගේ තමයි teacher කෙනෙකුට උනත් ඉස්සරහට farmer කෙනෙකුට උනත් ගොඩක් වෙලාවට අපි digital technologies කියනවා සැහැණ පාවිච්චි කරනවා. ඒක නිසා මොන field එක ඔයගොල්ලෝ තෝරගත්තත් ඉස්සරහට මගේ advice එකත් ඇත්තටම ඔයගොල්ලෝ IT පිළිබඳ නැත්නම් digital technologies පිළිබඳ ගොඩක් අවබෝධයක් තියාගන්න. මම මේක explain කරන්න මම ඇත්තටම මගේ පෞද්ගලික experience එක සහ මේ ජපානයේ මොනවද වෙන්නේ කියන එක ගැන මෙතනින් එහාට කතා කරන්න කැමතියි. So let me talk about my personal experience in Japan, and then why we focus on more on the digital technologies. I will explain from here on. Okay. So first of all, let's talk about what is digital. Now we talk about ICT, but ICT and digital are a little bit different. Basically, digital comes from in 4 areas. We call SMAC technologies. Okay, SMAC. So basically, SMAC stands for social, mobile, analytics, and cloud. These are the 4 key the components of a digital technology. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ social media කියන එක ලෝකේ හැම කෙනෙක්ම පාවිච්චි කරන දෙයක්. මේ social media පාවිච්චි කරන එකෙන් මේ ප්‍රධාන වශයෙන් වෙන්නේ අපි ගොඩක් data may generate karna. So social media is the key component of a digital technology. And then we use mobile technologies. It's not just about mobile phones, but also many mobile devices. I don't know whether you heard about technology called IoT. IoT is mainly we use data using different mobile devices. So those kind of technologies we actually use in the future to control the factories, control many like for example many industries. And basically these social and mobile technologies
generate a lot of data, and then we need to analyze those digital technology, the data. And then in order for us to analyze that, we use different cloud computing technologies. So those are the 4 key technologies that you need to understand in the future. So now let me give a few examples in this area. So I want to talk about 2 industries. One is about mobile industry, and the second one is about automotive industry. Why I use these 2 industries? Because I think this will give you a very good idea about how these industries transform using digital technologies. Okay, so now this is the kind of a advertisement. This is an advertisement published in the social in media in 2006. I came to Japan in 2005. Before that, I was in the US, and I was mostly doing about research about mobile internet. And that time, Japan had the most advanced mobile technology in the world. And Japan used the data for the more than any other country in the world. And also Korea was quite advanced in using mobile mobile technologies, especially mobile internet. So I actually came to Japan to learn about it. And so in 2006, Japan had the most advanced mobile internet platform in the world. Not only that, Japan also had the highest number of mobile device manufacturers. But what happened was, the important point what I want to mention is Japanese companies focus more on the hardware. Now, here you can see the different device manufacturers. They manufacture many different kinds of devices, and they focus more on the hardware. Okay, so make මට කියන්න ඕන වෙලා තියෙන්නේ, දැන් Japan ගොඩක් advanced mobile technologies තිබ්බට ගොඩක් Japanese companies focus කරේ මේ hardware පැත්තට. hardware කියන්නේ ඔයගොල්ලන්ට මෙතන උනත් පේනවා ඇති, ගොඩක් companies කියන්නේ මෙතන companies 14ක් 15ක් විතර, they develop mobile devices, but they did not think much about the software side. So what happened was, in 2007, I don't know, you can remember, so this single phone basically killed the entire mobile industry in Japan. So this was a big shock for me, because I came to Japan in 2005 as a main purpose to learn mobile technologies, Japanese mobile technologies. But after coming to Japan, within 2 years, the Japanese mobile industry got devastated. So it was big shock for me. And this is the kind of a starting point of this digital revolution, because this person called Steve Jobs saw the future of mobile technology is not about the hardware, it is about software. Now, this basically illustrates that. Now, in the previous example, you can see here, so Japanese companies focus more on the what we call hardware differentiation. Okay, so here you can see that many different size, different colors, different types of hardware devices. But this person saw that the future is not about the hardware. So he developed just one single phone, and then he built the platform and then allow people to build applications on the top of that. So this is the huge, this changed the hugely about, how we use mobile phones. Okay, now this is what we call the starting point of digital, innovation. Now, the important point that you need to understand is that this is not only happening in mobile industry. This happen in every industry. පොඩි summary එකක් කිව්වොත් සිංහලෙන්, Japanese companies කොච්චර mobile technology advance වුණත් ඒගොල්ලෝ හිතුවේ නැහැ මේ Japanese කියන්නේ mobile industry එක change වෙයි කියලා hardware වලින් ඉඳන් software වලට. ඉතින් ඒක ඇත්තටම කරේ මේ Apple කියන ආයතනයේ මේ CEO Steve Jobs.
එයාගේ iPhone එකෙන් එයා එක ෆෝන් එකක් හදලා ඒ එක ෆෝන් එකෙන් එයාට පුළුවන් වුණා මුළු ජපානයේම තියෙන මොබයිල් ඉන්ඩස්ට්‍රි එක නැති කරලා දාන්න. ඒතර මේක මට ලොකු ෂොක් එකක් වුණා මොකද මම ජපානට පර්පස් එක ඒක නිසා. ඉතින් මේ එතනින් දැන් මම ගොඩක් ඇත්තටම රිසර්ච් කරා මම ගොඩක් මේවා කරා මොකද ඒකට හේතුව කියලා. ඉතින් එතනදී මට හිතුණ දෙයක් තමයි අපි ඇත්තටම හිතන්න ඕනේ මේ ඩිජිටල් ටෙක්නොලොජිස් ඒ කියන්නේ අපි කියමු software driven products සහ services basically transform in global economy. Okay, so let me give you one more example based on the automotive industry. Now, automotive industry is Japan's #1 industry. You know, Japan is known for automotives, cars. You know, companies like Toyota, Honda, Nissan. You know, so most of the the big automotive names are from Japan. But what the most important thing that you need to understand is this industry also having very similar change to what basically happened in the mobile industry. ඒ කියන්නේ ඉස්සරහට දැන් මේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ඇවිල්ලා මේ ඔයගොල්ලෝ දන්න මේ Prius Toyota Prius car එක මම මේක එක්ස්ප්ලেইন කරන්නම් කොහොමද මේ ඉන්ඩස්ට්‍රි එක වෙනස් වෙන්නේ කියලා. දැන් ඔයගොල්ලෝ ගත්තොත් එහෙම මේ car එකේ cost එක, I mean the cost of the production of this car if you look at. So basically we say there are two types, hardware and software. Now if you look at the cost of the car, so it basically about 30% about software and then 70% is basically from hardware. Now what happens is within another year, okay, by 2020 this situation totally going to change and the software cost of a production of car is going to increase more than double. Now why it is going to happen? Because you know next year the autonomous driving, or we call driverless cars, are going to come. Now with driverless cars, more than the hardware, software is going to be more dominant. So the question here is, now Japan has very big, very strong car companies, but they are now having a huge struggle, or they are having a lot of they are fighting, or they are thinking about how they are going to transform. Why? Because now in this transformation from hardware to software, the question is many new companies are going to come into this market. Now companies like Apple, companies like Google, Tesla already in the game, and Uber. So all these companies they are very strong in software. Okay, so what I want to tell you is now since automotive industry is the #1 industry in Japan, Japanese companies now open doors for many strong IT the engineers to come to Japan and work with Japanese companies. So this is a huge opportunity that you can see going on in Japan compared to any other part in the world. So this is something I want you to understand. So if you want to really focus on the industry in IT, I think choosing Japan has a huge advantage. But of course, Japan is not easy country compared to like US, Australia, and UK and all, because those countries are English speaking countries. But if you want to get a good job, or you want to build a career in Japan, you need certain amount of Japanese knowledge. I think LNBT has identified that. I'm very happy to say that they come up with a program that teaches IT plus Japanese. I think that is quite good. The initiative, I would say. So now what I want to explain a little bit about this one. Now, as I told you, this digital transformation in autonomous industry is actually changing the whole game. Okay, now this is a kind of a you might be wondering why the steering wheel of this car is in the center, because
ඔයගලන්ට හිතනවා ඇති ඇයි මේ සාමාන්‍යයෙන් කායික ස්ටීරින්ග් වීල් එක තියෙන ඩ්‍රයිවර් ගේ පැත්තේ දැන් මේකේ ස්ටීරින්ග් වීල් එක තියෙන සෙන්ටර් එකේ. මේකට හේතුව තමයි මොකද ඉස්සරහට ඔයගලන්ට වාහනයක මේ යනකොට you don't need to worry about driving, okay, because the car itself know how to drive on the road, so you will become a kind of a rider only. Now the problem is basically it create a totally a new market. Okay, now just imagine, now earlier people buy cars. I know Sri Lankans are very fond of cars. Then Lankawa කියන්නේ ජපානයේ මේ cars import කරන countries වල in one of the top countries, because Sri Lankans love cars. Now why they love cars? Because they love driving, right? So but just imagine you buy a car that you don't need to drive. So how many of you think that you want to own a car? Okay, so that means in the future the purchasing cars are going to reduce. Now according to Toyota, they predicted that next 10 years the car demand in the world will reduce by 50%. Okay, so therefore being the leader in the industry, Toyota is thinking whether they should continue their business or not. Okay, Toyota එකට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි තව අවුරුදු 10කින් ලෝකේ කාර් යූසේජ් එක 150කින් අඩු වෙනවා. ඇයි ඔටෝනොමස් වෙහිකල් එකක් වෙනකොට අපිට ඩ්‍රයිව් කරන්න අවශ්‍ය නැහැ. එතකොට අපිට කාර් එකක් තියාගන්න අවශ්‍ය නැහැ. අපිට Uber වගේ එකකින් අපිට ඒ සර්විස් එක ගන්න පුළුවන් හොඳට. එතකොට දැන් ලෝකේ තියෙන ප්‍රධාන කාර් මැනුෆැක්චරර් කෙනෙක්, one of the leading car companies නේ Toyota. එතකොට දෙගොල්ලන්ගේ බිස්නස් එකට මොකද වෙන්නේ? So that is why now Toyota is thinking of changing their business model. So I want to give you a little bit of the explanation about that. Now Toyota announced that the company is actually changing their business model. So the president publicly announced that the reforming our company to become a mobility company. So far Toyota being a kind of a car manufacturer, but in the future Toyota is no more a car manufacturer. Instead they are going to be a mobility company. Likewise, now since the Toyota is the largest company in Japan, since they are having this kind of huge move, you can see that many other companies are actually going into the same direction. Okay, so this is so I think I want to share more things, but I think my time is over. So let me try to conclude with the last point, and I want to say is that let me conclude with that. If you look at the world economy, Japan is the third largest economy in the world. Okay, and it's a 5 trillion economy, and also in the IT market or the ICT market, they are the fourth largest. But the thing is, compared to other countries, for example, US, UK, and other countries, so Japan is having a huge transformation in the into digital. So therefore, if you want to seriously think about IT career or the digital career, so I think it's wise for you to think about Japan as a country to come. So there are a lot of opportunities for IT engineers. So with that, I want to end my lecture. So basically what I want to tell you is, if you want to choose your career, think about these 5 key questions. Ask yourself, what are my interests, what are my skills, and what are my talents and strengths, and what are my personality and values. So with that, I would like to end my session. So with this point, keeping this point to you. So basically, you need to understand, this is the quote given by CEO of Microsoft. So he's saying that every business will become software business,
and they build application, use advanced analytics, and provide SaaS services. So basically, what he says is that every company is transforming into digital. So this is very important point that you need to understand. So with that, I would like to end my lecture. Thank you very much. Thank you very much, Mr. Kaushal Bawulagala. I think that was a very informative session. මම හිතන්නේ අපේ දුවදරුවන් ඉතා වැදගත් කරුණු කාරණා රාශියක් එතුමන්ගෙන් ලැබුණා කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් එතුමන් ජපානයේ ඉඳලා අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඉතින් බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. මීළඟට අපි විනාඩි පොඩි කෙටි කාලයක් ගන්නවා. අපි ඇත්තටම දැන් එතුමා මේ ජපානය ගැන කතා කරාම අපි ඒ ජපානය ගැන ඒ ජපානයේ තියෙන සුවිශේෂී භාවය ගැන පොඩ්ඩක් කතා කරන්න මේ අපි ආරාධනා කරනවා මේ සුපිපිස් පණ්ඩිතරත්න මහත්මියට මේ ඒ ජපානයේ තියෙන සුවිශේෂී භාවය නැත්නම් එක්සයිටින් ජපාන් කියන මාතෘකාව යටතේ පොඩි කෙටි කාලයකින් එතුමිය අපිට ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරයි. සුපිපි මහත්මිය ඔබට ආරාධනා කරනවා. සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. මම සුපිපි පණ්ඩිතරත්න දැනට LLBTI ආයතනයේ ජපාන් භාෂාව සම්බන්ධ කතිකාචාර්යවරියක් විදිහට වැඩ කරනවා. ඉතින් අපි දකිනවා මේ වෙන්නදී ලොකු ප්‍රවණතාවයක් තියෙනවා විදේශ අධ්‍යාපනය සඳහා රැකියාව සඳහා ටිකටල්ලට යන්න. ඒත් එක්කම අපි ලංකාව තුළ ලොකු දකිනවා ට්‍රෙන්ඩ් එකක් එහෙම නැත්නම් ප්‍රවණතාවයක් ජපානයට යන්න. ඉතින් ඇයි මේ ජපානයටම යන්න හදන්නේ? ජපාන් ජීවිතය කොහොමද මෙච්චර කියන්නේ සුව පහසු වෙන්නේ වගේ දේවල් කීපයක් සම්බන්ධ තමයි මම කතා කරන්නේ. ඉතින් ඒ ගැන කතා කරද්දී අපිට අමතක කරන්නම බැරි දෙයක් තමයි ජපානයේ තියෙන තාක්ෂණය. ඉතින් කොහොමද මේ තාක්ෂණය ජපානයේ මෙච්චරටම දියුණු වෙලා තියෙන්නේ? මොනවද දියුණු තාක්ෂණික අංග කියන එක ගැන කතා කරන්න පොඩ්ඩක්. මුලින්ම මම කතා කරන්නේ ජපානයෙන් හඳුන්වා දුන්නු බුලට් ට්‍රේන් සම්බන්ධව. බුලට් ට්‍රේන්ස් එහෙම නැත්නම් ලෝකයේ වේගෙන්ම දාවෙන වෙන දුර්ගය තමයි බුලට් ට්‍රේන්ස් කියලා කියන්නේ. ජපාන් භාෂාවෙන් නම් අපි ශින්කාන්සෙන් කියලා කියනවා. එතකොට ජපානයේ තියෙන ප්‍රධාන නගර සියල්ල ආවරණය කරමින් මේ බුලට් ට්‍රේන් පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. පැයට කිලෝමීටර් 320ක වේගෙන් මේවා ගමන් කරනවා. ඉතින් කොච්චර වේගෙන් ගියත් සැප පහසුව එතකොට ආරක්ෂාව වගේ දේවල් අනිවාර්යෙන් අපිට ලබා ගන්න පුළුවන් එකක් තමයි මේ ශින්කාන්සෙන් එහෙම නැත්නම් බුලට් ට්‍රේන්ස් කියලා කියන්නේ. මොකද ජපාන් ජාතිකින් හරියට වෙලාවට වැඩ කරනවා. වෙලාව ලොකුවටම බලන කට්ටිය. ඉතින් ඒගොල්ලන්ගේ ජන ජීවිතය මේ නිසා පහසු වෙලා තියෙනවා කියන්න පුළුවන්. තව දෙයක් තමයි තාක්ෂණය ගැන කතා කරද්දී රොබෝ තාක්ෂණය. අපි දකිනවා ගොඩක් රටවල් වල රොබෝ තාක්ෂණය පාවිච්චි වෙන ඒගොල්ලන් එක රොබෝට්ස්ලා හඳුන්වා දෙනවා, හදනවා. හැබැයි ජපානයේ ඊට වඩා ටිකක් ඉදිරියට එන්නේ මේ හඳුන්වා දෙන රොබෝවරුන් සාමාන්‍ය ජන ජීවිතයට මුහු කරලා එදිනෙදා අපිට ජීවිතයේ ඒගොල්ලන්ගෙන් එක ප්‍රයෝජන ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතන ඕගොල්ලන් දකිනවා එක ෆොටෝ එකක් උඩම තියෙන ෆොටෝ එක. ලස්සන තරුණ කාන්තාවක් වගේ පේන්නේ. මේ ඇත්තටම ෆැෂන් රොබෝ කෙනෙක්. ඒ කියන්නේ තියෙන ප්‍රධානතම ඩිසයිනර් බ්‍රෑන්ඩ්ස් ප්‍රදර්ශනය කරන්න භාවිතා කරන ෆැෂන් රොබෝට් කෙනෙක්. මොඩල් කෙනෙක් කියලා කිව්වොත් නිවැරදි. රොබෝ මොඩල් කෙනෙක්. එතකොට පහලින් ඉන්න පින්තූරේ ඔයගලන් දකින්නේ පෙපර් රොබොට්ස්ලා. මේගොල්ලන් සාමාන්‍යයෙන් ඔයගලන් කඩේකට ගියොත් එහෙම බඩු මිල දී ගන්න අපිට ඕඩර් එක ප්ලේස් කරන්න, බිල ගෙවා ගන්න වගේ දේවල් වලට භාවිතා කරනවා. තව දෙයක් කතා කරන්න ඕනේ රොබෝවරුන් ගැන කතා කරද්දී ජපානයේ තුල කතා නොකරම බැරි මාතෘකාවක් තමයි හෙන්නා හොටෙල් කියලා කියන්නේ. අපි ඉංග්‍රීසි වලින් කිව්වොත් නම් ස්ට්‍රේන්ජ් හොටෙල්, සිංහලෙන් කිව්වොත් අමුතු හොටෙල් කියන එක. මේක ඇයි අමුතු වෙන්නේ කිව්වොත් එහෙම මේ හොටෙල් එක තුල මිනිසුන් එච්චර වැඩ කරන්නේ නැහැ. රිසෙප්ෂන් එකේ ඉඳන් ගොඩක් තැන්වල රොබෝවරුන් තමයි වැඩ කරන්නේ. එතකොට අපි රිසෙප්ෂන් එකට ගියාම අපි දකින්නේ මුලින්ම රොබෝස්ලා. ඒගොල්ලන් තමයි අපිට හැම දෙයකටම උදව් කරන්නේ. ඉතින් මේක අපි මුලින්ම දකින්නේ නගසකි කියන නගරයේදී මේ හොටෙල් එක මුලින්ම නිර්මාණය වෙන්නේ. මේ වෙද්දී ජපානයේ තුල එක් තැන්වල ශාඛා බොහොමයක් අපිට දකින්න පුළුවන්. ඉතින් ඔයගලන් හිතන්නේ නේද රොබෝවරුන් වැඩ කරන හොටෙල් එකකට ගිහිල්ලා අපි දින කිහිපයක් ගත කරනවා කියලා ඒක කොච්චර වෙනස් අත්දැකීමක්ද? ඉතින් මේවා හැම රටකම දකින්න පුළුවන් දේවල් නෙවෙයි. ඊළඟට තව හරි ඉන්ටරෙස්ටිං දෙයක් තමයි ඒගොල්ලන්ගේ ස්වයංක්‍රීය වැසිකිලි පද්ධතිය ඉලෙක්ට්‍රොනික ටොයිලට් සීට්. මේ වගේ තියෙන විශේෂත්වය තමයි
අපිට බොත්තමක් එබූ පමණින් සියලු කාර්යයන් කරගන්න පුළුවන්. මේ වතුර උණු වතුර හරි සීතල වතුර හරි එතකොට hot toilet heated toilet seats තියෙනවා. ස්වයංක්‍රීයව ඇරෙන වැහෙන lid එකක් තියෙනවා. night lights ඒ විතරක් නෙමෙයි අපිට තියෙනවා නම් ඒ කියන්නේ පිටතට නොඇසිය යුතු ශබ්ද මොනවා හරි තියෙනවා නම් ඒවා ඇහෙන්නේ නැති වෙන්න අපිට මියුසික් උනත් ප්ලේ කරන්න පුළුවන්. ඉතින් හරිම ඉන්ටරෙස්ටිං දෙයක්. LMBTI එක තුලත් අපි මේවා පාවිච්චි කරනවා. ඉතින් ආවොත් බලා ගන්න පුළුවන්. ඒ අත්දැකීමත් ලබා ගන්න පුළුවන්. අවධයක් තමයි ස්මාර්ට් බාස්කට් කියලා කියන්නේ. ඉතින් අපි එදිනෙදා යනවා සුපර් මාකට්ස් වලට යනවා බාස්කට් එකට බඩු දාගෙන පොලිමේ ඉඳලා නේද බිල ගෙවලා බඩු ටික අරගෙන එනවා. නමුත් ස්මාර්ට් බාස්කට් එකේ තියෙන වෙනස තමයි ස්මාර්ට් බාස්කට් එකට දාන සියලුම දේවල් ඒගොල්ලන් ඩිටෙක්ට් කරගෙන ස්කෑන් කරගෙන බිලත් ඒකම අපිට හදාගන්න පුළුවන්. අපිට තියෙන්නේ පොඩි ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න විතරයි ෆෝන් එකට. අපි හිතමු එකම බඩුවෙන් අපි පැකට්ස් දෙක තුනක් ගන්නවා කියලා. ඒ සියලුම දේවල් ස්කෑන් වෙනවා. අපිට තියෙන්නේ අර ඇප් එක හරහා බිල ගෙවලා කෝලින් වල ඉන්නේ නැතුව බඩු ටික අරගෙන යන්න විතරයි. ඉතින් ජපන් ජාතිකයින්ගේ හොඳ ස්මාර්ට් අයිඩියා එකක් කියලා කියන්න පුළුවන්. මේ ස්මාර්ට් බාස්කට් සුපර් මාකට්ස් වල සහ අනිත් තැන්වල පාවිච්චි කරන. ඒ වගේම තමයි ජපානයේ තාක්ෂණය කොච්චර දියුණුද කියන එක මුළු ලෝකෙටම පෙන්වන්න පුළුවන් වුණු එක අවස්ථාවක් තමයි පසුගියදා නිමා වුණු ටෝකියෝ ඔලිම්පික් වල. ඉතින් ලොකු කතා බහට ලක් වුණා මේ පාවිච්චි කරන ලද දුරකථන වලින් ජයග්‍රාහකයන් සඳහා ලබා දෙන පදක්කම් සියල්ල නිර්මාණය වීම සම්බන්ධව. ඒ විතරක් නෙවෙයි මේ ඔලිම්පික් වල සමගාවීම තිබුණු ඔලිම්පික් ගම්මානය තුල self driving cars එහෙම නැත්නම් ස්වයංක්‍රීයව ධාවනය වෙන මොටර් රථ තිබුණා ක්‍රීඩකීන්ගේ සැප පහසු සඳහා. ඒ විතරක් නෙවෙයි ක්‍රීඩකීන්ට සහාය වෙන්න රොබෝවරුන් තමයි යොදලා තිබුණේ. සහ 5G තාක්ෂණය තිබුණා මේ තරංගාවලිය පුරාවටම. ඒ විතරක් නෙමෙයි ඩ්‍රෝන යන්ත්‍ර භාවිතා කරා. ඩ්‍රෝන යන්ත්‍ර භාවිතා කරේ මොනවටද? තරංගාවලිය ඡායාරූපගත කරන්න විතරද? නැහැ. ඔයගලන් දැක්කනම් ටීවී එකේදී සමාරම්භ කුලල සහ අවසාන මහා රාත්‍රියේදී මේ ඩ්‍රෝන දසදහස් ගණනින් භාවිතා කරලා අහසේ විවිධ රටා මවන්න සමත් වුණා මේ ජපන් ජාතිකයන්. ඉතින් ඒක මම හිතන්නේ විශේෂ අත්දැකීමක් බවට පත් වුණා. මුළු ලොවක් මවිත කරන දෙයක් බවට පත් වුණා. මේ දේවල් වලින් මම හිතන්නේ ජපානයේ තාක්ෂණය කොච්චර දියුණුද කියන එක ඔයගලන්ට හොඳටම පේනවා. ඒ වගේම මම තව කතා කරන්න හිතුණා ජපානයේ ජීවිතේ කාර්යක්ෂම වෙන්න තව උදව් කරන දේවල් කීපයක් සම්බන්ධව. එකක් තමයි අපි දකින convenience stores. convenience stores වෙනස් වෙන්නේ කොහොමද කියලා කිව්වොත් එහෙම අපි එදිනදා දකින සුපර් මාකට්ස් වලට වඩා කුඩායි සහ අපි ඔය ලංකාවේ දකින grocery stores වලට වඩා ගොඩක් දේවල් අපිට ගන්න පුළුවන්. එක දෙයක් තමයි පැය 24 පුරාවටම මේවා ඇරලා තියෙන්නේ දවස් 7ෙම සහ හැම තැනම වගේ තියෙනවා. ගෙදරින් එළියට දැස්සොත් එහෙම හැම තැනම අත ළඟම කොම්බිනි තියෙන හැම නැත්නම් convenience stores තියෙනවා. මොනවද මේ වගේ ගන්න පුළුවන් කිව්වොත් එහෙම පිසින ලද ආහාර, වියලි ආහාර, පළතුරු, එළවලු, එතකොට stationery, sanitary items, පත්තර, එතකොට අපි කියන චිත්‍රකතා පොත් වගේ ගොඩක් දේවල් ගන්න පුළුවන්. හැමදේම තියෙනවා. ඒ විතරක් නෙමෙයි එක එක සර්විසස් එහෙම නැත්නම් එක එක සේවාවන් අපිට ලබා දෙනවා. මොනවද කියලා කිව්වොත් එහෙම රට තුල අපිට මොනවා හරි තැපැල් භාවිත කරන්න ඕන නම් අපිට මොනවා හරි පාර්සල් එකක් යාළුවෙක්ට යවා ගන්න ඕන නම් රට තුල අපිට මේ කන්වීනියන්ස් ස්ටෝර් එක හරහා ඒක කරගන්න පුළුවන් තැපැල් කාර්යාලයකට යන්න නැතුව. ඒ විතරක් නෙමෙයි ඕනම බිල්ලක් ගෙවා ගන්න පුළුවන් කන්වීනියන්ස් ස්ටෝර් එකක් හරහා. බිල් කිව්වහම වෝටර් බිල් වෙන්න පුළුවන්, ඉලෙක්ට්‍රිසිටි බිල් වෙන්න පුළුවන්, ගෑස් බිල් වෙන්න පුළුවන් ඕනම බිලක්. ඒ විතරක් නෙවෙයි ඕන ටිකට් එකක් බුක් කරගන්න පුළුවන්. අපි දන්නවා ජපානයේ කියන්නේ බස් ටිකට්ස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය තීම් පාක්ස් වලට යන ටිකට්ස් තියෙනවා. ඒ ඕන ටිකට් එක මේ කන්වීනියන්ස් ස්ටෝර් එකක් කරහා බුක් කරගන්න පුළුවන්. එතකොට අර ගොඩාක් දේවල් එක තැනකින් කරගන්න පුළුවන් මේ කන්වීනියන්ස් ස්ටෝර්ස් වලින්. ඉතින් එතකොට හරිම පහසුයි. කාලය ඉතුරු කරගන්න පුළුවන්. තව දෙයක් තමයි 100 yen shops. මේ yen කියන එක මම හිතන්නේ දන්නේ නැති ජපානයේ මුදල් ඒකකය. ඉතින් yen 100 කඩවල් වලින් අපිට කොහොමද උදව් වෙන්නේ කියලා කිව්වොත් එහෙම මේ කඩවල් වල ඕනම දෙයක් ගන්න පුළුවන් yen 100ට.
ඒ කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් වලින් ගත්තොත් මම හිතන්නේ දැනට 170ක් හෝ 180ක් විතර ගානකට ඕනම දෙයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ කැම බීම ගන්නත් පුළුවන්. එතකොට ස්ටේෂනරි තියෙනවා සහ අපි කිව්වොත් ගෘහ අලංකරණ ද්‍රව්‍ය ඒ සියලුම දේවල් මේකප් ප්‍රොඩක්ට්ස් වගේ ගොඩක් දේවල් ගන්න පුළුවන්. ඉතින් ගෑන් ළමයි එහෙම මම දන්නවා පුංචි ගෑන් ළමයි හරිම කැමති අර කියුට් දේවල් එකතු කරන්න. ඒ වගේ අයට නම් පාරාදීසයක් කියලා කිව්වොත් හරි මේ 100 shops. ඊළඟට vending machines. මම හිතන්නේ දැන් නම් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම shopping malls වල කිහිපයක් දකින්න තියෙනවා. නමුත් ජපානයේ ඔයගොල්ලෝ කොහෙට ඇවිදගෙන ගියත් ඉස්කෝලේක වුණත්, ස්ටේෂන් එකක වුණත්, shopping mall එකක වුණත්, යුනිවර්සිටි එකක වුණත් ඕනම තැනක අපිට vending machines දකින්න පුළුවන්. ඉතින් අපි හිතන්නේ vending machines වලින් අපිට පුළුවන් වෙන්නේ බීම එකක් ගන්න විතරයි කියලා. නමුත් එහෙම නෑ. ජපානයේ තුලදී vending machines වලින් ඇත්තටම නොගන්න බැරි දෙයක් නැති තරම් මේ වෙන්නේ නැති. පීසා පවා අපිට ගන්න පුළුවන් vending machines වලින් chocolate, ice cream සියලුම දේවල්. ඒ විතරක් නෙවෙයි ජපන් ජාතිකයින්ට ගොඩක් අයට තියෙනවා තමන්ට නිල මුද්‍රාවක්. අපි ඒවට හංකෝ කියලා කියනවා. හංකෝ එකක් වුණත් එහෙම නැත්නම් සීල් කියලා කියන්නේ සීල් එකක් නිල මුද්‍රාවක් නේ. ඒකක් වුණත් අපිට කස්ටමයිස් කරලා මේ vending machines වලින් ගන්න පුළුවන්. ඉතින් ඇවිදගෙන යන පාරේ එච්චර දේවල් කරගන්න පුළුවන් vending machines තියෙනවා කිව්වහම ඒක ඇත්තටම කාලය ඉතුරු කරනවා ඒ වගේම කාර්යක්ෂම බව වැඩි කරනවා. සහ දැන් මේ දේවල් මෙච්චර තියෙන්නේ නැද්දි අපිට තව කොහොමද ජපානයේ ජීවිතේ එන්ජොයි කරන්න පුළුවන් කියන එක ගැන කතා කරොත් මම මුලින්ම කතා කරන්නේ theme parks කීපයක් සම්බන්ධව Tokyo Disneyland, Universal Studios, Team Labs සහ Legoland කියන theme parks කීපය තමයි ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වගේ අපිට පුළුවන් මේවට ගිහිල්ලා එන්ජොයි කරන්න ජීවිතය. මුලින්ම Tokyo Disneyland. ඇත්තටම අනිවාර්යෙන් යා යුතු තැනක් කියලා හිතනවා. ඔයගොල්ලන් ඩිස්නි කතාමාලා බලනවා නම් චිත්‍රපටි බලලා තියෙනවා නම් ෆෑන් කෙනෙක් නම් අනිවාර්යෙන් ගිහින් බලන්න ඕන තැනක්, එන්ජොයි කරන්න ඕන තැනක් තමයි Tokyo Disneyland කියලා කියන්නේ. කොච්චර පාරක් ගියත් අලුත් අත්දැකීම් ලබා ගන්න පුළුවන් තැනක් තමයි Tokyo Disneyland කියලා කියන්නේ. ඊළඟට Universal Studios ඕසාකා වල තමයි තියෙන්නේ. මේක ගැන කතා කරද්දී මම විශේෂයෙන්ම කතා කරන්න හිතුවා මේ ඔයගලන්ට පේන හොග්වර්ට්ස් වල හොග්වර්ට්ස් ගැන මම හිතන්නේ දන්න ඇති හැරි පොටර් කියන චිත්‍රපටය ගොඩක් ප්‍රසිද්ධයිනේ. ගොඩක් අය බලලා තියෙනවා. ඉතින් හොග්වර්ට්ස් පාසල ඒ විදිහටම හදලා තියෙනවා යුනිවර්සල් ස්ටුඩියෝ එක තුළ. ඔබ හැරි පොටර් ෆෑන් කෙනෙක් නම් අනිවාර්යෙන් යන්න ඕනේ, එන්ජොයි කරන්න ඕනේ තැන. මේක ඇතුලේ අර සාසජනක ක්‍රීඩා අපිට ක්‍රීඩා වල අත්දැකීම් ලබා ගන්න පුළුවන්. ගොඩක් දේවල් අපිට මේකේ එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි Team Labs. ටෝකියෝ අවත තියෙනවා Team Labs දෙකක් ඇත්තටම එක් මේ ලයිටින්ග්ස් උපයෝගී කරගෙන තමයි නැත්නම් ඉලුමිනේෂන්ස් යොදාගෙන තමයි මේ Team Labs එක හදලා තියෙන්නේ. ස්ටුඩියෝස් ගොඩක් තියෙනවා. එක් ස්ටුඩියෝ එකකින් ස්ටුඩියෝ එකට අපිට දකින්න තියෙන්නේ වෙනස් පසුබිම්. ඉතින් ෆොටෝස් ගන්න, යාළුවොත් එක්ක එන්ජොයි කරන්න, රිලැක්ස් වෙන්න හොඳම තැනක් තමයි Team Labs කියලා කියන්නේ. තව තැනක් තමයි Legoland කියලා කියන්නේ. Legos මම හිතන්නේ පුංචි කාලේ ඉඳන් ඔයගලන් සෙල්ලම් කරන්න පාවිච්චි කරන්න ඇති building blocks කියලාත් හඳුන්වන්න පුළුවන්. ඔයගලන් හිතනවා නම් හිතන්න පුළුවන් මුළු theme park එකක්ම ඒ theme park එකේ තියෙන සියලුම දේවල් Legos වලින් හදලා තියෙනවා කිව්වහම මම හිතන්නේ විශ්වාස කරන්න අමාරුයි. සෑහෙන උත්සාහයක් දරන්න ඕන, සෑහෙන ශ්‍රමයක් දරන්න ඕන දෙයක් ඒක. නමුත් Legoland ජපානයේ තියෙනවා. ඉතින් ගියාම මේ පුංචි නගර නිර්මාණය කරලා තියෙනවා. ගොඩක් දේවල් නිර්මාණය කරලා තියෙනවා මේ Legos පමණක් යූස් කරලා. ඉතින් ඒක මම හිතන්නේ අතිශය විශේෂ අත්දැකීමක්. හැමෝටම හැම තැනකදීම ලබන්න බැරි දෙයක්. තව දෙයක් තමයි මේ ඇනිමල් කැෆේස් කියලා කියන්නේ. ඔයගලන්ට හිතලා බලන්නකො පොඩ්ඩක් දැන් අර අපි යාළුවොත් එක්ක එන්ජොයි කරන්න කැෆේ එකකට යනවා නම් තේ එකක් බොන්න යනවා නම් අපිට අපේ ගෙදර ඉන්න සුරතලාව ගොඩක් වෙලාවට අරන් යන්න අමාරුයි. නේ හැබැයි බල්ලන්ට පූසන්ට සතුන්ට ආදරේ කරන අයට යාළුවොත් එක්ක තේ එකක් බොන ගමන් මොන හරි දෙයක් කන ගමන් තමන් ආසම සතුන් සුරතල් කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක ගොඩක් අය ආස වෙන දෙයක්. ඉතින් ජපානයේ තියෙන ඇනිමල් කැෆේස්
සත්තු කිව්වහම බල්ලෝ විතරක් ඉන්න ඇනිමල් කැෆේස් තියෙනවා, පූසෝ ඉන්නවා තියෙනවා, වකමූනෝ, ඌරු පැටව පවා ඉන්නවා තියෙනවා, ඉස්සෑවෝ. ඒ විතරක් නෙමෙයි පෙන්ගුයින්ස්ලා ඉන්න ඇනිමල් කැෆේස් පවා තියෙනවා. ඉතින් මම හිතන්නේ වෙනස්ම අත්දැකීමක් ගන්න පුළුවන්. හරි ආසාවෙන් ඒ කාලය එන්ජොයි කරන්න පුළුවන් ඇනිමල් කැෆේස් වලට ගියොත්. ඒ විතරක් නෙමෙයි ජපානය කියලා කියන්නේ සංස්කෘතිය අතින් ඉතාම ඉහළ තියෙන රටක්. හරි ලස්සන සංස්කෘතියක් තියෙන රටක්. ඉතින් ඒගොල්ලන්ගේ උත්සව ගොඩක් තියෙනවා. අපි ඒගොල්ලන්ගේ සමයකට තියෙනවා ගිනි කෙලි සංදර්ශන අනිවාර්යෙන්. එතකොට ස්ප්‍රින්ග් එකට එහෙම නැත්නම් වසන්ත කාලේට සකුරා මල් පිපෙනකොට ඒගොල්ලන් සකුරා ගස් යට ඉඳලා හරියට එන්ජොයි කරනවා, සින්දු කියනවා, නටනවා, කනවා, බොනවා. ඒ විතරක් නෙවෙයි තව ෆෙස්ටිවල්ස් ගොඩක් තියෙනවා. ඉතින් මේ සියලුම දේවල් වලින් ජපානයේ ජීවිතය ඔයගලන්ට විඳින්න පුළුවන්. ඔබ ශිෂ්‍යයෙක් විදිහටද යන්නේ, රැකියාවක් කරන්නද යන්නේ, කොහොම වුණත් ඒ බිසි ෂෙඩියුල් එකෙන් චුට්ටක් එහාට මෙහාට වෙලා ඔයගලන්ට ජීවිතේ විඳින්න පුළුවන් දේවල් ගොඩක් ජපානයේ ඇතුලේ තියෙනවා. ඉතින් මම හිතනවා යම් කිසි දෙයක් මගේ ප්‍රසන්ටේෂන් එකෙන් ඔයගලන් ගන්න නැති කියලා. ඉතින් බොහොම ස්තුතියි. ජපනීස් වලින් නම් අරිගාතෝ ගොසයිමස් කියලා කියනවා. Thank you. බොහොමත්ම ස්තුතියි සුපිපි මහත්මයා. මම හිතන්නේ ඉතාමත්ම සුවිශේෂී කාරණා ටිකක් එතුමිය කතා කරා. ඒ කියන්නේ ජපානයේ ඒ සුන්දර ජපානයේ නැත්නම් සුවිශේෂී ජපානයේ ගැන විස්තර සෑහෙන මාලාවක් අපිත් එක්ක කතා කිරීම ගැන බොහොමත්ම ස්තුතියි. මම හිතන්නේ අද දවසේ ඉතා විශේෂ දවසක්. මම හිතන්නේ අපිත් එක්ක සම්බන්ධ වෙන හැම දුවල පුතාලටම පටන් ගත්තේ කියන්නේ උසස් අධ්‍යාපනය නැත්නම් උසස් පෙළ විභාගයට අවශ්‍ය කරන විදිහේ විෂයන් තෝරා ගැනීමත්, ඒක ප්‍රැක්ටිකලි කොහොමද ඒ කියන්නේ ICT විෂයක් හැටියට නැත්නම් ICT විෂය ධාරාවක් හැටියට තෝරා ගන්නව නැගේ කොහොමද කරන්න කියනත්, අනිත් එක ඊට අමතරව ජපානයේ ICT ක්ෂේත්‍රයේ කොහොමද හැසිරෙන්නේ, කොහොමද ඒකේ අත්දැකීම අපිට පළතුරුදු ඉතාමත් වැදගත් කෞශල් මහත්මයා අපිට කියලා දුන්නා ඒකේ සාර්ථක භාවය. ඉතින් අපි ගොඩක් කරුණු කාරණා රාශියක් ඉගෙනගෙන ඊට අමතරව අන්තිමට අපි ජපානයේ මේ සුවිශේෂ ජපානය ගැනත් අපි කරුණු කාරණා රාශියක් ඉගෙන ගත්තා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි මම හිතන්නේ බොහොමත්ම සතුටු වෙන්න ඕනේ අපිට මේ දුවා දරුවන්ට මේ කරුණු කාරණා රාශිය අපිත් එක්ක බෙදා හදා ගොන්නට. ඉතින් මෙතනින් අපි ඇත්තටම දැන් මේ අපේ අවසානට ඇවිල්ලා තියෙන අපේ මේ වෙබිනා එකට. ඉතින් අපිට විනාඩියක් වගේ කාලයක් දෙන්න පුළුවන් කවුරු හරි අපිට සම්බන්ධ වෙලා ඉන්න කවුරු හරි ප්‍රශ්න මොනවද තියෙනවා නම් අපිට මේ chat එකට දාන්න පුළුවන්. නැත්නම් අපිට අනිවාර්යෙන් කතා කරන්න 077 33 60 කියන නම්බරේ අපි chat එකට ඒ නම්බරේ දාන්න 077 33 60 LNBTI නැත්නම් LNBTI වෙබ් අඩවියට ඇවිල්ලා අපිත් එක්ක සම්බන්ධ වෙලා අපි වැඩිපුර කරුණු කාරණා රාශියක් දැනගන්න පුළුවන්. ජපානය ගැනත්, ජපාන් අධ්‍යාපනය ගැනත්, LNBTI වලින් ICT ක්ෂේත්‍රයට ඔබ සම්බන්ධ කරන, ජපානයේ ICT ක්ෂේත්‍ර සම්බන්ධ කරන විදි ගොඩක් අපිත් සමග සම්බන්ධ වෙලා දැනගන්න පුළුවන්. ඉතින් ජපානයේ ගැන විස්තර දැනගන්නත්, ජපානයේට ICT රැකියාවකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන දැනගන්නත් ඇත්තටම අපේ වෙබ් අඩවියට පැමිණ විස්තර දැනගන්න පුළුවන්. නැත්නම් අපිට ලේසියෙන්ම මේ 077 33 60 නම්බරයට කතා කරලා අපෙන් විස්තර දැනගන්න. ඊටමත් බොහොමත් ස්තුතියි. මම හිතන්නේ අපේ අද වැඩසටහන ඉතාමත්ම සාර්ථකයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපේ දුවලා පුතාලා ගොඩක් කරුණු කාරණා ඉගෙන ගන්න පුළුවන් වුණා කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙම කතා කරද්දී ඉතින් අපේ විද්වත් කතික මඩුල්ල අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ ඉතාමත්ම වැදගත් කරුණු කාරණා රාශියක් සම්බන්ධව අපිත් එක්ක බෙදා ගැනීමටම සම්බන්ධයෙන් අපි ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා එතුමන්ලාට. ඒ වගේම දුවා දරුවන් ඔබ සම අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ ගත කරපු කාලය ඉතා වටිනා කාලයක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙලා අපි බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් සුබ රාත්‍රියක් කියලා අපි පතමින් අද දවසේ මේ ප්‍රෝග්‍රෑම් එක අපි නිමා කරනවා.